අපි මේ 11 ශ්‍රේණියට නියමිත කෙටි කතාව තමයි දියමන්ති මාලේ කෙටි කතාව අද රස විඳීම තමයි කරන්නේ. ඒකෙදි මුලින්ම පුතේ රචකයා ගැන අපි එදා පෙළ පොතේ තිබ්බ පොඩි විස්තරය කතා කළා. ඉතින් ගීදමෝප්සාන් ගැන කියද්දී යාගේ අපි කිව්වා යා ජීවත් වෙච්ච කාලය ඇතුලේ කෙටි කතා පොත්ම 30ක් විතර රචනා කරලා තියෙනවා. 1893 දී ඔහු මේ යද්දි. ඉතින් මෙන්න මේ ගීදමෝපසාන්ගේ කෙටි කතාවල තියෙන විශේෂ ලක්ෂණ විදිහට විචාරකයෝ හඳුන්වන්නේ මේ හැම කෙටි කතාවකම වගේ මුල මැද අග කියන අංග තුනින්ම යුක්ත පරිපූර්ණ කතා පුවතක් තියෙනවා මේ ගීදමෝපසාන්ගේ කෙටි කතාවල. ඒ වගේම ගත්තොත් කුතුහලය ඊළඟට වෙන්නේ මොකද්ද කියන කුතුහලය හැමතිස්සෙම ජනනය කරන්න විදිහට තමයි කතාව ඔහු නිර්මාණය කරන්නේ. ඒ වගේම යා විශේෂයෙන්ම මේ ප්‍රංශයේ මධ්‍යම පාන්තික ජන ජීවිතය ගැන ගැඹුරින් විශ්ලේෂණය කරලා මේ කෙටි කතා රචනයේ යෙදුණා කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ ගීදමෝපසාන් ගැන කියන්නේ. ඉතින් එයා ඒකේ ඇතැම් තැනක මධ්‍යපාන්තික මධ්‍යපාන්තිකයන්ගේ ජීවිතය සහ අපේක්ෂා ඊටාම නිර්දය විදිහට උපහාසයට ලක් කරනවා. නිර්දය කියන්නේ ඊටාම දැඩි ලෙස ඔහු උපහාසයට ලක් කරනවා මේ මධ්‍යපාන්තික ජනතාවගේ අපේක්ෂාවන්. ඔවුන් අර ඉහළ ජන සමාජයත් එක්ක ඉහළ ජනපති සමාජයත් එක්ක පැනගන්න කරන උත්සාහය වගේම ඉහළ ධනපති සමාජයක ඒ විදිහට ජීවත් වෙන්න දරන උත්සාහය ඊටාම නිර්දය විදිහට උපහාසයට ලක් කරන්න මේ ගීදමෝපසාන් සමත් වෙනවා. ඔහුගේ මේ කෙටි කතාව ගැන කියද්දී ਵਿਚාරය කරද්දිත් අපිට ඒ ගැන කියන්න පුළුවන්. ඒ වගේම ජීවිත ස්වභාවය චරිත මේ අපි දියමන්ති මාලේ විතරක් නෙවෙයි පොදුවේ ගත්තාම ගීදමෝපසාන්ගේ කෙටි කතාවල තියෙන විශේෂත්වය තමයි ජීවිත ස්වභාවයන් විවිධ චරිතවල විවිධ ස්වභාවයන් අතිශෝක්තියෙන් යුතුව වර්ණනා කරනවා. නිරූපණය කරනවා. සමහර චරිත හිතා ගන්න බැරි තරම් අතිශෝක්තියෙන් නගලා නිරූපණය කරනවා කිව්වොත් නිවැරදි. අපිට මේක කෙටි කතාවෙත් එහෙම චරිත හම්බ වෙනවා. ඉතින් කෙටි කතාවේ ආකෘතිය ආරම්භය ඒ වගේම ඇතැම් විට ආරෝහණ ක්‍රියාවලිය අග ටිකක් අගින් කියලා මුලින් කියන ස්වභාවය උපරිම අවස්ථා විදිහට කොටස් වලට වෙන් කරන්න පුළුවන් ගීදමෝපසාන්ගේ කෙටි කතා ඔහු නිර්මාණ කරන්නේ දක්ෂයෙක් කියලා කියන්නේ. ඒ වගේම කතාවේ මේ අභ්‍යන්තර කතාව සහ බාහිර කතාව කියලා මේ ගීදමෝපසාන්ගේ කෙටි කතා වර්ග කරන්න පුළුවන්. ඉතින් මෙහෙම බැලුවාම ඔහු මේ ඒකයි අදටත් ඔහුගේ නිර්මාණ මේ 1850 දී උපත ලැබලා 1893 දී මේ යන මේ අවුරුදු 43කින් මේ යන නිර්මාණකරුවා මේ 1960 ගණන් වල කරන නිර්මාණ 70 ගණන් වල වගේ කරන නිර්මාණ අදටත් සර්වකාලීන නිර්මාණ බවට පත් වෙලා තියෙන වසර ගණනින් බැලුවොත් අපිට පේනවා අවුරුදු 150කට විතර ඉස්සෙල්ලා රචනා කරපු නිර්මාණ අදටත් කොච්චර දුරට ගැලපෙනවද කියන එක අපි මේ කතාවේදී කතා කරනවා. ඒ වගේම මේ මානසික අවස්ථාවන් මිනිස්සුන්ගේ හැසිරීම මිනිස්සුගේ ඒ අවස්ථාවන් හැසිරෙන ආකාරය ඒ වගේම පරිසරයේ තියෙන ජීවමාන ස්වභාවය විස්තර කරන්න කතුවරයා දැඩි වෙහෙසක් ගන්නවා. ඉතින් ඒවා ඊටාම සාර්ථක වෙනවා නිර්මාණකරණයේදී ගීදමෝපසාන්ගේ. ඒ වගේම හැඟීම් ජනනය වෙන විදිහට සංකල්ප රූප භාවිතා කරලා බස්වහරක් උපයෝගී කරගන්නවා.
මේ අපිට කෙටි කතාව විස්තර කරගන්නකොට ඔයාට දැනෙයි මම මේ විශේෂයෙන් කියන්නේ ගීදමෝපසාන්ගේ කෙටි කතාවල තියෙන විශේෂ ලක්ෂණය. ඉතින් එයාගේ මේ දියමන්තිමාලේ කෙටි කතාව වගේ මෙයාගේ තව හඳපාන කියලා තව කෙටි කතාවක් තියෙනවා. මේ දෙකේ මේ මානුෂීය ලක්ෂණයන් දැඩි ලෙස ඉස්මතු වෙන අවස්ථාවන් පෙන්වුම් කෙරෙනවා. ඉතින් එයාගේ කෙටි කතාවල ප්‍රධානම දේ විදියට හඳුන්වන්නේ මේ කතා වස්තුවට එයා ප්‍රධාන තැනක් දෙනවා. ඒකෙන් පරිබාහිරව යන්නේ කතා වස්තුවටම ලොකු තැනක් දීගෙන එතනින් තමයි පාඨකයාට මේ කුතුහලය ඇති කරමින් ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක ගැන පාඨකයාට අවධානය ඇති කරගෙන කුතුහලයක් ඇති කරගෙන ප්‍රබල සිදුවීම හංගගෙන ඉන්නවා කතාව අවසානයේ දක්වා. අවසානයේ අනාවරණය කළා පාඨකයාට යම්කිසි ප්‍රහර්ෂයක් අපි කියන්නේ සතුටක් කියවීමෙන් සතුටක් ඇති කරවන්න සමත් වෙනවා. ඉතින් මේවා තමයි කෙටි දියමන්තිමාලේ කෙටි කතාවේ තියෙන ප්‍රධාන ලක්ෂණ අපිට ගන්න පුළුවන්. ඒවා උට අරගෙන අපි කතාව අධ්‍යයනය කරන්න ඕන. විශේෂයෙන් මෙතන මේ මධ්‍යම පාන්තික, ඒ කියන්නේ අර ධනපතිත් නෙවෙයි, පහළම දුගී දුප්පතුත් නෙවෙයි, අතර ජීවත් වෙන සාමාන්‍ය රැකියාවක් කරගෙන රජයේ හෝ පෞද්ගලික අංශයක රැකියාවක් කරගෙන අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ නාගරිකව අමාරුවෙන් ජීවත් වෙන මධ්‍යම පාන්තික මිනිස්සුන්ගේ ජීවන චර්යාව, ඒ වල තියෙන ව්‍යාජත්වය, අව්‍යාජ නැහැනේ, අර ගැමියා වගේ අව්‍යාජ නැහැ. ඔවුන්ගේ ව්‍යාජත්වය වැඩි. ඉතින් මේ ජීවන රටාව මේ මධ්‍යම පාන්තිකයාගේ ව්‍යාජත්වයෙන් පිරිච්ච අර්ථ ශූන්‍ය ජීවිතය ගැන, ජීවන රටාව ගැන නිරන්තරයෙන්ම විවේචනාත්මක විශ්ලේෂණයක දෙන දක්ෂ නිර්මාණකරුවෙක් තමයි මේ ගීදමෝපසාන් ප්‍රංශ ජාතික කෙටි කතාකරුවා. ඉතින් එයාගේ මෙන්න මේ නිර්මාණාත්මක හැකියාවට සම කරන්න පුළුවන් බටහිර ලේඛකයෙක් නැති තරම් කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ. අර්නස්ට් හෙමින්ගේ, අයිසෙක් බාබෙල් වගේම සමර්සෙට් ටෝම් වගේ විශිෂ්ට ගණයේ ලේඛකයන්ගේ නිර්මාණ මේ ගීදමෝපසාන්ගේ මේ ප්‍රබල නිර්මාණ බිහි වෙන්න ප්‍රධාන හේතු වුණා කියලා විශ්ලේෂකයෝ කියනවා. විශේෂයෙන්ම මේ අර්නස්ට් හෙමින්ගේ කියන බටහිර ලේඛකයාගේ මේ ලේඛන කලාව ගොඩක් දුරට අපේ කතා රචකයා නැත්නම් ගීදමෝපසාන්ගේ නිර්මාණ වලට හේතු වුණා කියලා කියනවා. ඉතින් අපේ සිංහල කෙටි කතාවෙත් මුල් කාලේ ඔය W.A. සිල්වා, හේමපාල මුනිදාස, මාටින් වික්‍රමසිංහ ලේඛකයෝ ගොඩක් දුරට ඒගොල්ලන්ගේ නිර්මාණ වලටත් මේ ගීදමෝපසාන්ගේ නිර්මාණ බලපෑවා කියලා විශ්ලේෂකයෝ කියනවා. ඉතින් දියමන්තිමාලය කෙටි කතාව වගේම අපි කිව්වා එදා මං ගිසතිය කෙටි කතාව හැඳින්වීමේදීත් කිව්වා මේ මාටින් වික්‍රමසිංහයන් ගේ කෙටි කතාවක් සහ ගීදමෝපසාන්ගේ කෙටි කතාවක් එකම වස්තු බීජයක් අරගෙන එකම විදිහට තියෙනවා. ඉතින් ඇතැම් විට මේක මාටින් වික්‍රමසිංහයන් ගීදමෝපසාන්ගේ කෙටි කතාව රස විඳලා ඒකට සිංහල කතාවක් ඒ විදිහට ගොඩ නැගුවද දන්නෙත් නැහැ. මාටින් වික්‍රමසිංහයන්ගේ නරක් වූ පිටිබඳුන කියන කෙටි කතාව ගීදමෝපසාන්ගේ කෙටි කතාවක්ම තමයි කිව්වොත් නිවැරදි. අපි දන්නේ නැහැ ඉතින් ඒකම කියවලා ඒකම රචනා වුණාද කියලා, එක්කෝ ඒකේ අදහස අරගෙන අපිට හරියන්න ලියුවද කියලා. හැබැයි ඉතින් ඔහු සඳහන් කරන්නේ නැහැ ඒක අනුවර්තනයක් පරිවර්තනයක් කියලා. එකම විදිහේ කතාවක් යන්නේ. පුළුවන් නම් හොයලා කියවන්න පුතේ. දෙකේම සිංහල ගීදමෝපසාන්ගේ සිංහල පරිවර්තනය තියෙනවා නරක් වූ පිටිබඳුන කියලාම කෙටි කතා පොතක. ඒ වගේම මාටින් වික්‍රමසිංහගේ කෙටි කතා පොතක නරක් වූ පිටිබඳුන කියලා තියෙනවා. එකම කතාව, වෙනස තියෙන්නේ බටහිර කෙටි කතාවේ කේක් හදන්න ගිහිල්ලා පිටිබඳුන නරක් වෙන හැටි සහ අපේ සිංහල කෙටි කතාවේ කැවුම් හදන්න ගිහිල්ලා පිටිබඳුන නරක් වෙන හැටි කතාවේ තියෙන. පස්සේ පුළුවන් නම් හොයන් කියවන්න. හරි. ඉතින් අපි යනවාද එහෙනම් මේ අපේ නිර්දේශිත කෙටි කතාව දියමන්තිමාලේ.
ඉතින් කෙටි කතාවක් කියන්නේ අපි තනින් තනින් විස්තර කිරීමක් නැහැ. එක දිගට විස්තර කිරීමක් වෙන්නේ. ඒකින්ද අපි කෙටි කතාව එක දිගට රචනා විස්තර කරගමු. කතාව කියවලා මැදින් මම කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට කෙටි කතාව කියවන්න දෙනවා. දිගටම කියවලා එතන සිට අපි කතාව අවසානයේ ඒ ගැන අපි පැහැදිලි කිරීම විස්තර කිරීම ප්‍රශ්නයට ගැලපෙන විදිහට අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර නිර්මාණය කර ගැනීම කියන ඒවා කරනවා. එහෙනම් පුතේ අපි යමු කෙටි කතාවට. දියමන්තිමාලේ ගීතමොක්සාම 1850 මේ අපි හැඳින්වීම එදා ගිය සතියේ කියුවා. අද අපි කතාවට තමයි යන්නේ. අපි මෙහිම කරමු. ඔයගොල්ලෝ කැමතිද කතාව කොටස් වශයෙන් කියන්න? නැත්නම් මම එක දිගටම කියවලා විස්තර කරන්නද? කවුරු හරි ආසද කියවන්න ටිකක් හරි? එහෙම නැත්නම් මම එහෙනම් කතාව කියනවා. ඔයගොල්ලෝ හොඳට ඇහුම්කන් දෙන්න. ඒ වගේම ඔයගොල්ලොත් ඒ ගමන් කියවන්න අපි ස්ක්‍රීන් එක ෂෙයා කරලා තිනවා. ඒකෙන් කියවන්න. එහෙම නැත්නම් වාගේ ළඟ පොත ඇති ඒත් කියවන්න. කියවීමත් එක්ක අපි මම කියන දේ අහනවා වගේම ඔයත් ඒ ගමන් කියවන්න. එතකොට තමයි අපිට ඒක නියම රසය ගන්න පුළුවන් වෙන්නේ. ඊපස්සේ අපි මේ කතා කරමු. මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙන කෙටි කතාවක්. ඈව් කලී දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසාදෝ ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූමත් කාන්තාවන්ගෙන් එකියක් වූවාය. දටයුම්කන් දෙන්න අවධානයෙන් ඉන්න පුතේ මේ කියන කතාව. ඇය වෙනුවෙන් වෙන් කරන ලද දායාදයක් නොවීය. එමෙන්ම ධනවත් උසස් පිරිමියෙකු විසින් දැන හැඳුනු ගනු ලැබ ආලය කරනු ලැබ විවාහ කරගනු ලැබීමේ බලාපොරොත්තුවක් හෝ හැකිකමක්ද ඇය වෙත නොවූයේ. එහින් ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය. හැඩවැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකිකමක් නොතිබුණු හේයින් ඇය චාම්ව ඇන්දාය. චාම්ව පැළැන්දාය. අනෙක් රුචි අරුචිකම්ද බැරිකම කරන කොටගෙන සරල අන්දමින් පවත්වා ගත්තාය. එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට මැදිහත් වූ එකෙකමෙන් අසන්තෝෂයෙන්. කුමක් නිසාද යතහොත් ස්ත්‍රීන්ට කුලයක් හෝ පන්තියක් නොමැති බැවින්. ස්ත්‍රීන් සම්බන්ධයෙන් කුලය හා පන්තිය වෙනුවට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූසපුව හාවභාව ලීලා හා ලලිත කාන්ති ගති ගුණවන හේයින්. ඔවුන් සතු සහජ සුකුමලත්වයත් ඉවෙන්මෙන් ඔවුන් තුළ පහළ වන සිත් සතන් ඇදගැනීමේ සමත් ප්‍රියමනාප භාවයත් අල්ලාප සල්ලාපෙහි චතුරතාවත් උසස් භවයේ එකම ලක්ෂණය වෙයි. එමෙන්ම ඒවා නිසාම මුඩුක්වේ වසන තරුණියත් ඊටාම උසස් ආර්යාවත් යන දෙදෙනාම එක හා සමාන තත්වයකට පත් වෙති. තමා ඉපදී ඇත්තේ සියලුම සැප සම්පත් හා සුඛ විහරණ ආස්වාදනය කිරීමට යන හැඟීම නිසා ඈ නිරන්තරයෙන් දුක් වේදනාවට භාජනය වූවාය. නිවසේ දිලිඳු අසරණ කමින් එහි බිත්තිවල කාලකන්ණි දුක්බර පෙනුමෙන් දිරාගිය පුටු වලින් හා අවලස්සන දොර ජනෙල් රෙදි වලින් බලවත්සේ සිත් ඇවුලටපත් ඈ මනස්තාපේනුත් පශ්චාත්තාපේනුත් කාලය ගත කළාය. ඇයගේ සමාජ තත්ත්වයේ සිටි අනෙක් ස්ත්‍රීනට කිසිම අමුතු ශෝකයක් හෝ අමුතු දොම්නසක් ඇති නොවන මේ සියලුම දේවලින් ඈ කනස්සල්ලටත් කනගාටුවටත් පත් වූවාය. ඇගේ කුඩා නිවසේ වැඩපළ කර දීමට පැමිණි මෙහෙකාර දැරිය දැකීමෙන් ඇගේ සිත දොම්නස් සහගත කටුක සිතුවිලි රාශියකින් පිරී ඉතිරී ගියේ. පෙරදිග මහාර්ග තිරරෙදි වලින් අලංකාර කරන ලද උස් ලෝකඩ පහන් රුක් වලින් ඒකාලෝක කරන ලද ගිනි උදුනේ සුව පහස් දනවන උණුසුම් කරන කොටගෙන
විශාල අත්පුටුවල වැතිර නිදිබරව සිටින සරුවාල හැඳගත් දැවැන්ත සේවකයන් දෙදෙනෙකු විසින් ආවතේව කරනු ලබන නිහඬ නිශ්ශබ්ද ගර්භාගාර පිළිබඳ සිහින ඈස්තින් මවාගත්තාය. අනර්ග කෞතුක වස්තුන්ගෙන් පිරුණා වූ සූක්ෂම කර්මාන්තයන්ගෙන් හෙබි ගෘහ භාණ්ඩවලින්ද එල්ලන ලද පුරාණ සේද තිරරෙදි වලින් විචිත්‍ර වූ අතිවිශාල ශාලාද සෑම ගැහැණියකම ඊර්ෂ්‍යා පර්ශව වූ ප්‍රාර්ථනීය වූ සිතින් ආශ්‍රය කිරීමට ආසාවෙන් සිටින චිර ප්‍රසිද්ධ මිනිසුන්ගෙන් සැදුණු ඉතා විශ්වාසී මිතුරන් ස්වල්ප දෙනෙකුගේ ප්‍රිය සමාගම සඳහාම වෙන් කරන ලද සුගන්ධවත් සුන්දර ආගාරද සිතින් මවාගත් ඒවා පිළිබඳ කල්පනාවෙන් මනෝලෝකයක ජීවත් වූවාය. දින 3ක් පරණ වූ මේස ඇතිරිල්ලකින් එළන ලද රවුම් මේසයට රාත්‍රී ආහාර සඳහා වාඩි වූ ඇය තමා ඉදිරියෙන් හිඳගත් සැමියා සුබ්බඳුනේ වැහුම් අරමින් මහත් ප්‍රබෝධයකින් හරි ෂෝප් සුප් එකනේ. මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නෑයි ප්‍රීතිරාවයක් නැගූ විට කල්පනා කළා බිත්තිවල එල්ලන ලද පෞරාණික මනුෂ්‍ය වර්ගයන්ගෙන් හා දෙව්ලියන්ගෙන් සෑදුණු වනරොදක පියා හඹන අද්භූත පක්ෂීන්ගෙන් රූප සටහන් වලින් පිරුණු වර්ණවත් තිරරෙදි ගැනය. කාන්තයෙන් කැලුම් විහිදූ රිදී මුවා බඳුන් ගැනය. ප්‍රනීත ආහාර පාන ගැනේ. ආශ්චර්යවත් ඇටිවල බහන ලද රසමසූලු ගැනේ. ප්‍රෝට් මත්ස්‍යයන්ගේ රත් පැහැති මස හෝ වටකුරුල්ලන්ගේ අත් ඇඳි අනුභව කරන ගමන්ම තේරුම් ගැනීමට නුපුළුවන් මදහසක් මුවෙහි රඳවාගෙන රහස් කෙඳිරි වලින් කියනු ලබන ලලනාපචාරී සංලාපයන්ට ඇහුම්කන් දෙන අන්දම ගැනේ. ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් හෝ කිසිවක් නොතිබුණේ. එහෙත් ඇය ආශා කළේ දේවාටම. තමා ඉපදී ඇත්තේ ඒවා සඳහාමයි සිතූ අන්‍යයන් වශී කර ගැනීමටත් අන්‍යයන් විසින් ප්‍රාර්ථනා කරනු ලැබීමටත් බෙහෙවින්ම ප්‍රියංකර වීමෙන් අන්‍යයන්ගේ මනනුවන් පොළඹවා ගැනීමටත් ඇතනම් කොතරම් හොඳදැයි කල්පනා කළාය. ඇයට තමාහා එකට ඉගෙනගත් මිතුරියක් සිටියාය. මිතුරිය බැලීමට ගොස් පෙරලා සෑම් විටකම බලවත් චිත්ත සම්තාපයකට හා දුක් වේදනාවකට භාජනය වූවාය. මිතුරිය හමු වී ආපසු එන ඇය දින ගණනාවක්ම දුකට හා දුම්නසටද සංවේගයට හා සන්තාපයට ගොදුරක්ව හඬා වැළපීමට සිරිතක් වූයේ. එහෙයින් ඈ තවත් මිතුරිය බැලීමට නොයෑමට සිතා ගත්තාය. එක්තරා සන්ධ්‍යාවකදී ලොකු ලියුම් කවරයක් අතින්ගත් ඇගේ සැමියා මහත් සන්තෝෂයකින් නිවසට පැමිණියේ. ඔන්න ඔයාට බඩුවක් තියෙනවා. ඔහු කීය. වහාම කවරේ ඉරා ලියුම විවෘත කළ ඒ තුලින් මුද්‍රිත කාඩ් පතක් එළියට ගත්තාය. එහි මෙසේ මුද්‍රණය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යවරයා සහ රම්පොඤ්ඤෝ මැතිනිය. ලොයිසර් මහතාගේ හා එම මැතිනියගේ ප්‍රිය සමාගමය ජනවාරි මාස 18 වෙනි දින සවස අමාත්‍යාංශ මන්දිරයේදී මහත් හරසරින් අපේක්ෂා කරති. මෙම කාඩ්පත කියවා බැලූ සැමියා බලාපොරොත්තු වූ අන්දමින් ප්‍රමෝදයට පත්වනු වෙනුවට අවඥාවෙන් ඒ මේසේ මතට විසි කර දැමුවාය. ඕකෙන් මට මොකක් කරන්නේ කියලාද කියන්නේ? ඇයි අනේ මම හිතුවා ඔයා ඔකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදින් පොරෙන්ද. හොඳට තෝරලා බේරලා යෝවා දෙන්නේ. ලිපිකරුවන්ට ලැබෙන්නේ බොහොම ටිකයි. දලකාරයෝ ලිපිකරුවන්ට ලැබෙන්නේ බොහොම ටිකයි. දලකාරයෝ ඔක්කොම ටික එහෙදි ඔයාට බලා ගන්න පුළුවන් වේවි. කෝපයෙන් ඔහු දෙස බැල්මක් හෙළු නොයු සිල්ලටපත් වූවාය. ඉතින් මොකද්ද මට තියෙන්නේ? ඇඟේ දාගෙන යන්න ওই වගේ තැනකට. මේ ගැන ඔහු කල්පනා කර තිබුණේ නැත. ඔහු ගොත ගැසුවේ. ඇයි ටීටර් බලන්න යනකොට ඇඳගෙන යන එක? මට නම් මේක හොඳයි.
මෙවිට භාර්යාව හඬන්නට පටන් ගනු දැකීමෙන් අන්දමන්දව වික්ෂිප්තයට පත් වුණු ඔහු කීමට කටටගත් දෙයක් නතර කරගත්තේ. ඇගේ නෙත් කොන් වලින් විශාල කඳුළු බිඳු දෙකක් මතුවී මුව දෙකුණට රූරා බසින්නට විය. මොකද්ද මේ වාට වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? ඔහු පැකිලෙමින් ඇසුවේය. මෙහිදී බලවත් වෑයමකින් තම ශෝකයේ මැඩගත් ඈ තෙත් කොපුල් තල පිස දමමින් සංසුන් විලාසයකින් පිළිතුරු දුන්නාය. නෑ මුකුත් නෑ. මට අඳින්න ඇඳුමක් නෑ. ඒකින්ද ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්නේ යාළුවෙකුට ඕක දෙන්න. බලාපොරොත්තු සුන් වී යෑමෙන් ඔහු බලවස්සේ දොම්නසටපත් වූයේ. මේ බලන්න මැටිල්ඩා, ඔහු උද්‍යෝගයෙන් පැවසුවේ. සෑයෙන ඇඳුමකට කීයක් විතර ආවිද? වෙන ගමනකට බිමනකටවත් ඇඳගෙන යන්න පුළුවන් විදිහකට. බොහොම චාම්පාහයි. අර පිරිමැස්වෙන් යුතු ලිපිකරුවාගෙන් එකෙනෙහිම ප්‍රතික්ෂේප කිරීමක් හෝ විස්මයානුකූල රාවයක් හෝ නොලැබීමට නම් කිව යුත්තේ කොතරම් මුදල් ප්‍රමාණයක්ද යන්න සිතින් ගණන් බලමින් තත්පර කීපයක් මේ ගැන කල්පනා කර බැලුවාය. අවසානයේදී ඈ මදක් පැකිලෙමින් මෙසේ කීවාය. හරියටම මට කියන්න බෑ. ඒ වුණත් මං හිතනවා ෆ්‍රැන්කු 400ක් විතර පරිමහ ගන්න පුළුවන් වේවි කියලා. මේ ඇසීමෙන් ලිපිකරුවා මදක් සුදු මෙලි වී ගියේ. කුමක් නිසාදයත් ඉරු දිනවලදී තම මිතුරන් සමග වටුවන් වෙඩි තැබීම සඳහා නාන්තේර් තැන්නට මීළඟ ග්‍රීෂ්ම ඍතුවේදී යන අදහසින් තුවක්කුවක් මිලදී ගැනීමට ඔහු ඉතුරු කරගෙන තිබූ මුදල් ප්‍රමාණයද හරියටම ඒ ගණනම වූහෙයිනි. එසේ වුවදෝ හොඳයි, මං ඔයාට දෙන්නම් ෆ්‍රැන්කු 400ක්. ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්නයි කීයේ. උත්සව දිනය ළඟාවන්නට විය. එහෙත් ලොයිසර් මහත්මිය දුකෙන් හා දොම්නසින් සිටිනු දක්නට ලැබිණි. කෙසේ වුවද ඇගේ ඇඳුම නම් සූදානම් වී තිබුණේ. එක්තරා සන්ධ්‍යාවකදී ඇගේ සැමියා අයට කතා කළේ. මොකද්ද දැන් ඔයාට වෙලා තියෙන්නේ? දැන් දවස් 3ක වෙලේ ඉඳන් ඔයා ටිකක් අමුතු විදිහටයි ඉන්නේ. කනේ කරේ දාගන්න මුකුත් නැතිකම ගැනයි මම මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ. මේක මගේ හිතට ලොකු අමාරුවක්. අඳින්න ආභරණයක්, මැණික් ගලක් කියලා මොකක්ම දෙයක් ඇත්තේ නෑ. ඈ පිළිතුරු දුන්නාය. මන් නිකම් මුකුත්ම නැති එකයක් වගේ පෙනේ. පාටියට නොයනවා නම් වැඩි හොඳයි කියලා මට හිතෙනවා. මල් ටිකක් ගහගන්නකෝ. ඇගේ සැමියා පැවසියේ. අවුරුද්දේ මේ කාලේ මල් ඇඳීම තමයි අලුත්ම පන්නේ. ෆ්‍රැන්කු 10ක් දුන්නම හොඳ ලස්සන රෝස මල් දෙකක් තුනක් ගන්න පුළුවන් වෙයි. ඒත් මේ කියුම් ඈනු පිළිගත්තාය. නෑ. පෝසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක තරම් ලැජ්ජ නැති වැඩක් නෑ. ඔයා කොච්චර මෝඩද? මෙහිදී ඇගේ සැමියා එක් පරමරාවයක් නැගුවේ. ගිහින් හම්බ වෙන්න කොයාගේ යාළුවව ෆොරෙස්ට්‍රිය නෝනව හම්බ වෙලා පස්සේ ගිහින් දෙනකන් ඉල්ල ගන්න කනට කරට දාගන්න මොකවත්. එහෙම දෙයක් කරගන්න තරමට යාළුකමක් තියෙනව නේද? මේසු ඈ ප්‍රීතිරාවයක් පිට කළාය. ඇත්තනේ නම් මට එහෙම එකක් ගැන කල්පනා වුණේම නෑනේ. ඊට පසුදින තම මිතුරිය බැලීමට ගිය ඈ තමාට මුහුණ පාන්නට වී ඇති දුෂ්කරතාවය ගැන ඇයට කීවාය. ෆොරෙස්ට්‍රිය මහත්මිය කණ්ණාඩි මේසෙන් විශාල ස්වර්ණාභරණ පෙට්ටියක් එළියටගෙන ලොයිසර් මහත්මිය වෙතගෙන ආවාය. අනතුරු එය විවෘත කළ මේවයින් ඔයාට ඕන එකක් තෝරගන්න කීවාය. මෙහිදී මුලින්ම ලොයිසර් මහත්මියගේ ඇස ගැස්ුනේ වලලු වගේකට. අනතුරු මුතුමාලයක්ද ඊටත් පසු රනින් කළ රුවනින් නිමවන ලද්දා වූ විශිෂ්ට කැටයමින් අලංකාර වූ වෙනුසියානු කුරුසයක්ද ඇදුටුවාය. මේ රන්නාභරණ එකින් එක ගෙන පැළඳගත් ලොයිසර් මහත්මිය ඒවායෙන් ලැබෙන අලංකාරය සලකා ගනු සඳහා කැටපත ඉදිරියේ සිට ගත්තාය. ඉක්බිතිව ඒවා ලිහා තැබීමට සිත සාදාගත නොහැකි වූ ඈ පැකිලෙමින් වරින් වර වෙන ආභරණ හිම මුකුත් නැද්දානේ මිතුරියගෙන් ප්‍රශ්න කළාය. ඇයි මේ තව තියෙන්නේ? හොඳට බලන්නකෝ අනේ.
ඔයාගේ හිතට මේ වෙයින් මොකවත් අල්ලයිද කියලා මට නම් කියන්න බෑ. මෙහිදී හදිසියෙම ලොයිසර් මහත්මිය කළු සැටින් පෙට්ටියක බහන ලද ඉතා විචිත්‍ර දියමන්ති මාලයක් දුටුවාය. ඒ දුටු කෙරෙහිම ඇගේ හදවත ලැජ්ජා විරහිත ආශාවකින් වේගයෙන් ස්පන්දනය වන්නට වූයේ. ඒ ගණිත්ම ඇගේ අත වෙවුලීය. උස්කරකින් යුතු තම ඇඳුමට උඩින් ගෙලවටා එය බැඳගත් ඈ කැටපත ඉදිරියට ගොස් තම දර්ශනයෙන් තුමෝම වශීකෘතව ප්‍රහර්ෂයෙන් ටික වේලාවක් බලාගත්තත් වනු බලා සිටියාය. ඉක්බිති වේදනාත්මක ස්වරයකින් මේක මට ණයට දෙන්න පුළුවන්ද? මේක විතරමයි මං ඉල්ලන්නේ ඇසුවාය. ඕකත් වැඩක් යන්නේ අරන් යන්නකෝ ඉතින්. නොයිවසිය හැකි ප්‍රීතියකින් හා ප්‍රමෝදයකින් තම මිතුරිය සිප වැළඳගත් ඈ අනතුරු එම මහාර්ග වස්තුවද රැගෙන නිවසින් පිටත්ව ගියාය. උත්සව දිනේ ලැබියේ. එදින උත්සවයට සහභාගී වුණු ලොයිසර් මහත්මිය උත්කර්ෂවත් අන්දමින් පෙනී සිටියාය. උත්සවයට පැමිණි සිටියන් සියලුම කාන්තාවන්ට වඩා ඈ රූමත් වූත් හාව භාවයෙන් පිරුණා වූත් ලාලිත්‍යවත් වූත් ඇගේ මුවෙහි ඉවසුම් නොදුන් සන්තෝෂයකින් රැඳුණු මදහසක් විය. සෑම් පිරිමියෙක්ම දල්වාගත් දෙනතින් ඇයට බැලුම් හෙළුවේ. ඇයගේ නම කුමක්දැයි විමසුවේ. සෑම දිනෙකම ඇයට හඳුන්වා දෙනු ලැබීමට ආශා කළෝය. කැබිනට්ටුවේ සෑම නිලධාරියෙකු තුළම ඇය සමග වොල්ට්ස් භ්‍රමණ නැටුමක යෙදීමේ ආශාවක් පහළ වී. අමාත්‍යවරයාගේ බැල්මට දෑ හසු වූවාය. මෙසේ සෑම දෙනෙකු තුළම අනුරාගයක් දැනූ ඈ බලවත් ප්‍රීතියකින් හා සොම්නසකින් උද්දාමව නැටුවාය. කාන්තා හදවතට එතරම් රසබර වන පූර්ණ විජයග්‍රාහී හැඟුමින් යුතු ඈ බැලුවන්ගේ හදවත් තුල දැල්ලූ ලාලසාවන්ද සෑම අතින්ම තමා කරා ගලා ආශ්චර්යවත් ආහ්ලාදයන් හා බහුමානයන්ද කරන කොටගෙන පහළ වූ අතිමහත් සන්තෝෂයකින් දැවටී ගියා. තම සාර්ථකත්වයත් රූප සෞන්දර්යයත් පිළිබඳ අභිමානයෙන් අන් කිසිවක් ගැන කල්පනාවක් නොමැතිව ආනන්ද ප්‍රවාහයක ගිලෙමින් හර්ෂෝන්මාදයෙන් නැටුවාය. ඇය ආපසු ගියේ අලුයම 4ට පමණේ. මැදියම් රැයේ සිට ඇගේ සැමියා තම බිරියන්ට සන්තෝෂයෙන් කාලය ගත කිරීමට ඉඩහල තමා හා සමාන වූ තවත් සැමියන් තිදෙනෙකුත් සමග හිස් පාළු කාමරයක නින්දෙන් පසු වූයේ. ආපසු යාමට සැරසෙද්දී ඔහු ගෙනවිත් තිබූ බ්ලැන්කෙට්ටු ඇගේ කරවටා දමා පෙරවීය. සාමාන්‍ය ජනයාගේ දිලිඳු පොරෝණයක් වූ එයත් නැටුම් උත්සවයට ඇඳ සිටි සාඩම්බර ඇඳුමත් අතර වූ වෙනස කැපී පෙනිනි. මේ ගැන ඇයට හැඟී ගිය හේයින් අගනා ලොම් කබාවල දැවෙටමින් සිටි අනෙක් කාන්තාවන්ගේ ඇසට අසු නොවනු සඳහා එතනින් හැකි ඉක්මනින් පලා යාමට ඇය උත්සාහ කළාය. ඒත් ලොයිසර් මහතා ඇය නතර කරගත්තේ. ටිකක් ඉන්න මැටිල්ඩා. එළියට බැස්සොත් හෙම්බිරිස්සාවක් එහෙම හැදෙන්න පුළුවන්. මං ගිහිල්ලා කැබ් එකක් අරන් එනකන් ටිකක් ඉන්න. ඒත් ඔහුට කන්නු දුන් ඈ වහවහ තරප්පු පෙලින් පහලට බැස්සාය. එසේ බැස වීදියට බට ඔවුන්ට කුලීරියක් සොයා ගැනීමට නොහැකි විය. එයින් ඔහු ඈත ගමන්ගත් කුලීරිය දුරන්ට හඬ ගසමින් කුලීරියක් සොයමින් ඉදිරියට යන්නට වූහ. සීතලෙන් වෙවුලමින් කනස්සලු සහගත සිතින් ඔහු සේන් නදිය දෙසට ගමන් කළෝය. අවසානයේදී සේන් නදී බඩු ගොඩ බාන වේදිකාවේදී රාත්‍රී එහා මෙහා යන එන්නා වූ තම කාලකන්ණි දුක්බර තත්වය දිවා කාලයේදී පෙන්වීමට ලැජ්ජාවෙන් මෙන් පැරිස් නගරයට කෙදිනකවත් දහවල් කලදී දකින්නට නොලැබෙන්නා වූද ඒ පැරණි පන්නේ රථවලින් එකක් ඔවුන්ට දකින්නට ලැබිනි. මේ කුලී රථයෙන් දේ මාතර වීදියට පැමිණි ඔහු ශෝකාකූලව තමන්ගේ නිවසට පා නැගූහ. ඇයට නම් දැන් සියල්ල අවසානයි. එහෙත් ඔහු කල්පනා කළේ යළිත් උදේ 10ට තමා කාර්යාලයේ පෙනී සිටිය යුතු වීම ගැන. නිවසේදී නැවත වරක් තම රූප සෞන්දර්යය ආස්වාදනය කිරීමේ යටියෙන් කැටපත ඉදිරියට ගිය ඈ තම පුරෝණේ ඉවත් කළාය.
එකෙනෙහිම මහා හඬක් නැගුවාය. ඇය ගෙලෙහි බැඳ ගෙන සිටි මාලයෙහි දක්නට නොතිබින්. ඇයි මොකද මේ වන විට අඩක් ඇඳුම් මාරු කර සිටි ඇගේ සැමියා ප්‍රශ්න කළේ. කිව නොහැකි තරම් වේදනාවකින් පීඩිත වූ ඔහු දෙසට හැරුණාය. ෆොරෙස්ටියර් නෝනාගේ මාලේ නැති වෙලා. දෙකන් ඇදහිය නොහැකි ඔහු තිගැස්සුනේ. මොකක් ඒක වෙන්න බෑ. ඉක්බිති ඔහු ඇගේ පොරෝනේ රැලි අතරත් ඇඳුමේ රැලි අතරත් සාක්කුවලත් බැලිය හැකි අනෙක් සෑම තැනකත් මාලයේ වැටී ඇද්දැයි පරීක්ෂා කර බැලූහ. එහෙත් ඔවුන්ට ඒ සොයා ගැනීමට නොහැකි වූයේ. පාටි ඉවරලා ආපහු එනකොට මාලේ තිබුණයි කියලා ඔයාට මතකද? ඔහු ඇසුවේය. ඔව් ඇමති මැදුරේ ශාලාවේදී මං ඒක අතගාලත් බැලුවා. ඒ වුණාට පාරදී නැති වුණා නම් මේක වැටෙන සද්ද අපිට ඇහෙන්න ඕනේ. මං හිතන්නේ කැබ් එකේදී වෙන්නේ නැති වැටුනේ. කැබ් එකේදී වෙන්නේ නැති වැටුණා නම් වැටෙන්නේ නැත්තේ. මාත් හිතනවා කැබ් එකේ නම්බරේ ඔයා ලියාගත්තද? නෑ. ඔයා ලියාගත්තද? නෑ. ඔහු භ්‍රාන්ත වුණෝන්ගේ මුහුණ බලාගත්තා. අවසානයේදී ලොයිසල් යලිත් වරක් ඇඳුම් ලාගත්තේ. අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මං යන්න. ඔහු කීයේ. පයින්ම ගිහිල්ලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. මෙසේ කිව්වෝ ඔහු ගෙයින් එළියට බැස යන්නට ගියේ. සිදු වූ දෙයින් අන්තයටම මැඩී ගිය ලොයිසර් මහත්මිය සිහි කල්පනාවෙන් තොරව ඇඳට යාමටද ශක්තියක් නොමැතිව නැටුම් උත්සවයට ඇඳගෙන ගිය ඇඳුම පිටින්ම පුටුවකට වී ගුලි ගැසී බලාගෙන සිටියාය. උදේ 7ට පමණ ඇගේ සැමියා පෙරලා නිවසට පැමිණියේ. ඔහුට මාලයේ සම්භවී නොතිබිනි. ඔහු පොලිස් ස්ථානයටත් ප්‍රවෘත්ති පත්‍ර කාර්යාලවලටත් කුලීරත සමාගම් වලටත් ගොස් මේ ගැන දැනුම් දුන්නේ. මාලයේ සොයා දෙන්නෙකුට තෑග්ගක් දීමට ඔහු ඉදිරිපත් වූයේ. අල්ප මාත්‍ර වූ බලාපොරොත්තුවක් තැබිය හැකි යම් තැනක් වී නම් ඒ සෑම තැනකටම ඔහු ගොස් සොයා බැලුවේ. ඒ මුළු දිනේම බියකරු විපතකින් කම්පාවට පත්ව ආකූල ව්‍යාකූලව ගිය මනසින් කාලය ගත කළාය. ලොයිස සුදුමැලිව ඇදී ගිය මුහුණින් රාත්‍රියේ නිවසට පැමිණියේ. දැන් ඉතින් තියෙන්නේ යාළුවට ලියුමක් දාන්න. ඔහු කීය. මාලේ ගාංචුව කැඩුන හින්දා ඒක හදන්න දුන්නයි කියලා ලියලා අරින්න. එතකොට අපිට මේ ගැන තවත් හොයා බලන්න කල් ලැබෙයි. ඔහු කී පරිදි ලියමන ලිව්වාය. සුමානයක් ගත වෙත්ම ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් වී ගියේ. එම සුමානයේදී අවුරුදු 5කින් වයසට ගොස් සිටි ලොයිසර් මහතා දැන් ඉතින් නැති වුණු මාලේ වෙනුවට වෙනින් මාලයක් අපි අරන් දෙන්න බලන්න ඕනේ පැවසුවේ. ඊළඟ දිනේ ඔහු මාල පෙට්ටියද රැගෙන එහි නම සඳහන් තිබූ ස්වර්ණාභරණ වෙලෙන්දා සොයාගෙන ගියෝය. කුයිතාන්සි පොත් පෙරලා බැලුව වෙලෙන්දා මේ මාල විකුණලා තියෙන්නේ මම නෙවෙයි නෝනා. මේ මාල පෙට්ටිය විතරක් සමහර වෙලාවට විකුණන්නේ නැති කීවේය. ඉක්බිති ඔහු පසුතැවිල්ලෙන් හා වේදනාවෙන් පීඩිතව තම තමන්ගේ මතකයේ සැටියට අර නැති වූ මාලයට සමාන මාලයක් සොයමින් වෙලෙන්දෙකු පාසා යාමට පටන් ගත්තෝය. මෙසේ බදු මාලයක් සොයමින් ඇවිද්දා වූ ඔවුන්ට පැලේ රෝයල් වීදියේදී පිහිටි කිසියම් සාප්පුවකදී තමන් සොයන මාලයට සෑම අතකින්ම වාගේ සමාන වූ මාලයක් හමු වූයේ. ඒ වටිනාකම ෆ්‍රැන්කු 40000ක් විය. 36000කට එය ඔවුන්ට විකිණීමට වෙලෙන්දා කැමති වූයේ. දින 3ක් යනතුරු එය නොවිකුණා තබා ගන්නා ලෙසට පෙබරවාරි මාසයේ අවසාන වීමට පළමු නැති වූ මාලයේ සම්පූර්ණ මේ මාලයේ ෆ්‍රැන්කු 34000කට ආපසු ගන්නා ලෙසටත් ඔහු ඇවිටිලි කර වෙලෙන්දාගෙන් කැමැත්ත ලබා ගත්තෝය. ලොයිසර් වෙත පියාගෙන් ලැබුණු ෆ්‍රැන්කු 18000ක් විය. ඉතිරි මුදල ණයට ගත යුතු වූයේය. සැබවින්ම ඔහු එය ණයට ගත්තේය. එක් අයෙක්ගෙන් ෆ්‍රැන්කු 1000ක්ද තවත් අයෙක්ගෙන් ෆ්‍රැන්කු 5000ක්ද තවත් දෙතැනකින් ලුවී 5ක් හා 3ක්ද ඔහු ණයට ගත්තේ.
මේ සඳහා ප්‍රොමිසරි නෝට්ටුවලට අස්සන් තැබූ ඔහු විනාශකාරී ගිවිසුම් වලට මැදිහත් විය. අධික ලෙස පොලී අය කර ගන්නන් හා මුදල් ණයට දෙන්නන් සමග බැඳුම් වලට එළඹුණේය. ඔහු තමාගේ මුළු අනාගතය මුගස් කළේය. ගෙවීමට හැකි වේද හැකි නොවේද යන්න නොදැනම ණය පිළිබඳ ලියකිලි වලට අස්සන් තැබුවේය. මෙසේ අනාගතයේදී විඳීමට සිදුවන දුක් පීඩාවන් හා කම්කටොළුද දරුණු අගහිගකම්ද ආපදාවන්ද ශාරීරික වූත් මානසික වූත් ආපත්තීන් හා විපත්තීන්ද ගැන බියෙන් ඇලලෙමින් ඔහු ෆ්‍රැංකු 36,000 ගෙන ගොස් අලුත් මාලය මිලදී ගැනීමට වෙළෙන්දාගේ මේසේ මත තැබීය. ලොයිසර් මහත්මිය මාලය රැගෙන පෙරලා ෆොරෙස්ටියර් මහත්මිය කරා ගිය විට ඇය නොරුස්නා විලාසයකින් මෙසේ කීවාය. මීට කලින් නේද මේක ගෙනත් දෙන්න තිබුණේ? මටත් ඕක ඕන කෙරුවා නම් එහෙම. ෆොරෙස්ටියර් මහත්මිය තම මිතුරිය බියෙන් සිතාගෙන සිටි පරිදි මාල පෙට්ටිය විවෘත කර නොබැලුවාය. එහි තිබුණේ වෙන මාලයක් බව දැනගත්තා නම් ඇය කුමක් සිතනු ඇද්ද? තමා හෙරකැයි සිතා නොගන්නීද? එතැන් සිට අගහිඟකම් වලින් පිරුණු ජීවිතයක බියකරුකම ලොයිසර් මහත්මියට දැනෙන්නට විය. මුල සිටම ඇය තම සතු කොටස නිර්භීතව වීරත්වය ඉටු කළාය. මේ භයංකර ණයතුරු සියල්ලම ගෙවා අවසන් කළ යුතු වූයේ. ඇය සියල්ලම විඳ දරා ගනු ඇත. සේවිකාව අස්කර දමනු ලැබූ අතර නිවසද වෙනස් කරන ලද්දේ. ඔවුහු උඩු මහලක පියසි කොනකට නුදුරු කුඩා කාමරයක වාසයට පැමිණියහ. ගෙදර දොරක පවත්නා බර වැඩ කටයුතු ගැනද මුළුතැන්ගේක පීඩාකාරී වෙහෙසකර වැඩපළ ගැනද ඇය තුළ අවබෝධයක් ඇති වූයේ. ඈ තෙල් සහිත හැලිවලන්ද වෙනත් මැටි බඳුන්ද පිඟන් කෝප්ප හා දීසි පීරිසිද තම රෝස පැහැති නිය ගෙවී යන තුරු සේදුවාය. කිලිටි රෙදි පෙරලිද කමිස හා වෙනත් ඇඳුම් පැළඳුම්ද සේදූ ඈ ඒවා වැලක වැනුවාය. සෑම උදයකම කසල කූඩය පහළ වීදියට ගෙන ගොස් දැමූ ඈ වීදියේ සිට දියබදුන් නිවසට උත්සාගෙන එන අතර මගදී තරප්පු පෙළේ සෑම තලයකදීම නතර වී හති ඇරියාය. දිලිඳු දුප්පත් ගැහැණියක මෙන් ඇඳුම් පැළඳුම් කළ ඈ අතේ එල්ලාගත් මල්ලක් ඇතිව පළතුරු කුළුබඩු මස් ආදිය විකුණන වෙළෙන්දන් වෙත ගොස් සෑම තඹයක්ම ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් සමග කේවල් කරමින් සණ්ඩු දබර කරමින් නින්දා අපහාස වින්දාය. සෑම මසකදීම සමහර නෝට්ටු ගෙවිය යුතු අතර සමහර නෝට්ටු අලුත් කරගත යුතු විය. මෙසේ මේ පරිද්දෙන් කාලය ගත වී ගියේ. ඇගේ සැමියා සවස් කාලයේදී කිසියම් වෙළෙන්දිකුගේ ගිණුම් වාර්තා සකස් කිරීමේ යෙදුණේ. බොහෝ විට රාත්‍රී කාලයේ ඔහු ගත කළේ පැන්ස භාගයකට පිටුව ගණනේ පිටපත් කිරීමේ යෙදෙමින්. මෙම ජීවිතයේ අවුරුදු 10ක් පැවතුණේ. අවුරුදු 10 අවසානයේදී ණයතුරු සියල්ල අධික පොලී ගණනන්ගේ මුදල්ද වැල් පොලියෙන් එක පිට එක එකතු වූ මුදල්ද ආදී වශයෙන් ණයතුරු සියල්ලම ඔහු ගෙවා නිදහස් කර දැමුව. මේ වන විට ලොයිසර් මහත්මිය මහලු පෙනුමකින් යුතුව සිටියාය. මහලු පෙනුමකින් යුතුව සිටියාය. ඈ දිලිඳු ගෙවල් වල වසන අනෙක් ස්ත්‍රීන් මෙන් හැඩි දැඩි ශක්තිමත් ගොරෝසු දරදඬු ස්ත්‍රියක බවට පත්ව සිටියාය. අවුල්ව ගිය කෙලිටි කෙසින්ද විසිරී ගිය අවිනීත ඇඳුම් පැළඳුම් වලින්ද රළු වූ දෑත් තුලින්ද යුතු වූ ඈ මහ හඬින් කෑ ගසමින් කතා කළාය. දිය පාරවල් වේගයෙන් ඒමේ අත ගසමින් බිම සේදුවාය. එහෙත් ඇතැම් විටක සැමියා කාර්යාලයට ගොස් සිටින අවස්ථාවකදී ජනේලයේ අසලින් වාඩි වන ඈ දිගු කලෙකට පෙරගත කළේ සුන්දර සන්ධ්‍යාව ගැනත් තමා ඒ තරම් රූමත්ත දැකුම් කළුව සන්තෝෂයෙන් ගත කළේ උත්සවය ගැනත් කල්පනා කරමින් කාලය ගත කළාය.
එම මාලය ඇතින් නැති නොවූයේ නම් කුමක් සිදුවිය හැකිව තිබුණේද? කවුරු ඒ දනිද්ද? කවුරු දනිද්ද? ජීවිතයේ කෙතරම් අද්භූත ජනකද? කෙතරම් පෙරලෙන සුළුද? අපගේ විනාශයට හෝ ගැලවීමට උවමනා කරන්නේ කෙතරම් සුළු කෙතරම් අල්ප මාත්‍ර දෙයක්ද? එක් ඉරු දිනක සතියේ වැඩවලින් විවේකයක් ලබනු සඳහා ශාන් සෙලීසෙහි ඇවිදීමට ගිය ලොයිසර් මහත්මියට කුඩා දරුවෙකු අතින් අල්ලාගෙන ගමන් කරමින් සිටි ස්ත්‍රියක් හදිස්සියේම දකින්නට ලැබුණාය. ඕ ෆොරෙස්ටියර් මහත්මිය වූවාය. ඈ කල තරුණ වියේ සිටි අන්දමින්ම යොවුන් බවින් යුතුව රූමත්ව සුන්දරව සිටියාය. ලොයිසර් මහත්මිය ආවේගයෙන් කැළඹී ගියාය. ඇයට කතා කළ යුතුද? ඔව්, සත්තකින්ම කතා කළ යුතුය. දැන් සියල්ලම ගෙන්වා අවසන් කර ඇති. දැන් සියල්ලම ගෙවා අවසන් කර ඇති හේන් සියල්ලම ඇයට හෙළි කළ යුතුය. එසේ නොකළ යුත්තේ මන්ද? ඉක්බිතිව ලොයිසර් මහත්මිය ඇය වෙත ගියාය. සුබ උදෑසනක් වේවා ජීන්. ඇය හඳුනා ගැනීමට ෆොරෙස්ටියර් මහත්මියට නොහැකි වූ හේයින් දුප්පත් දිලිඳු ස්ත්‍රියක තමාට මෙසේ දන්නා අඳුන න්‍යායෙන් ආමන්ත්‍රණය කිරීම ගැන ඇය පුදුමයට පත් වූවාය. මට මේ එක්කෙනාව අඳුනන්න බෑ. ඇය ගොතගසමින් පැවසුවාය. මොකක් හරි වැරදීමක් වෙලා වෙන්න ඇති. නෑ, වැරදීමක් වෙලා නෑ. මම මැටිල්ඩා ලොයිසර්. මේ අසත් මැගේ මිතුරිය විස්මයානුකූල රාවයක් පිට කළාය. අනේ, මගේ අසරණ මැටිල්ඩා. ඔයා කොච්චර වෙනස් වෙලාද? ඔව්. එදා ඔයාව හම්බු වෙලා කතා බස් කරලා ගිය දවස් ඉඳන් අද වනතුරු මං වින්ද කරදර හිරෑර අනන්තයි. අප්‍රමාණයි. ඉතින් මේ ඔක්කොම මං වින්දේ ඔයා හින්දා. මොනවා? මං හින්දා? ඒ කොහොමද? එදා අමාත්‍යාංශ පාටියට මට ඇඳගෙන යන්න ඔයා දීපු දියමන්ති මාලේ ඔයාට මතකද? ඔව් මතකයි. ඒක මගෙන් නැති වුණා. ඒ කොහොමද? මට ඒක ඔයා ආපහු ගෙනවිත් දුන්නා. නෑ, මං ඒක ආපහු ගෙනවිත් දුන්නේ නෑ. මං ආපහු ගෙනවිත් දුන්නේ මේ මාලේ වගේම වෙනින් මාලයක්. ඉතින් පහවුණු අවුරුදු 10 තිස්සෙම අපි ඒකට ණය ගෙව්වා. ඔයාට තේරෙනව ඇතිනේ. මොකක්වත්ම නැති අපිට එච්චර සල්ලියක් ගෙවන එක ලේසි වැඩක් වෙන්න බැරි විත්තිය. කොහොම හරි අපි මේ ණය ටික ගෙවලා ඉවර කෙරුවා. ඒක මගේ හිතට ලොකු සතුටක්. ෆොරෙස්ටියර් මහත්මිය නතර වී බලාගත් ගමන් සිටියාය. ඔයා කියන්නේ මගේ දියමන්ති මාලේ වෙනුවට ඔයා වෙනින් දියමන්ති මාලයක් මට ගෙනත් දුන්නයි කියලාද? ඔව්. ඔයාට ඒක තේරුනේ නෑ නේද? ආයි ඇරලා නෑ. දෙකම එක වගේමයි. මෙසේ කිව්වා ආඩම්බරයත් අහිංසක සන්තෝෂයත් ගැබ්බුණු මදහසක් පෑවායි. බලවස්සේ කම්පාවටපත් ෆොරෙස්ටියර් මහත්මිය ඇගේ දෑත අල්ලා ගත්තාය. අනේ, මගේ අසරණ මැටිල්ඩා. මගේ මාලේ බොරු දියමන්ති මාලයක්. හොඳටම වැඩි වුණොත් ඒක වටීවි ෆ්‍රැන්කු 500ක්. අනුදේ කෙටි කතාව අවසන් වෙන්නේ එතනින්. ඉතින් දියමන්ති මාලේ කෙටි කතාවේ රසය ගන්න ඕන හින්දා අපි එක දිගට කතාව කියෙව්වා. මෙතෙන් සිට අපි කතාව පොඩ්ඩක් විස්තර කරගන්න. ඔයාලට තේරෙනවා කතාව? අමුතු දෙයක් නෙවෙයි. ඒත් අපි මේක විස්තර කරගන්න ඕන. මේක විචාර ප්‍රශ්න වලට යන්න ඉස්සෙල්ලා කතාව පොඩ්ඩක් සාරාංශයක් විදිහට ගත්තොත් පුතේ මේ මධ්‍යම පාන්තික රූමත් කාන්තාවක් තමයි මැටිල්ඩා ලොයිසර් කියලා කියන්නේ. එයා මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දුප්පත් ලිපිකරුවෙක් එක්ක තමයි විවාහ වෙන්නේ. මේ මධ්‍යම පාන්තික දුප්පත් ලිපිකරුවා ලොයිසර්. ඉතින් මැටිල්ඩා තරමක කෙලිලෝල් කාන්තාවක්. එයා අර මධ්‍යම පාන්තික සමාජයේ ජීවත් වුණාට ඇය ආස කරන්න වෙනම ලෝකයකට. ඉතින් එයා බලාපොරොත්තු වෙන මැටිල්ඩා බලාපොරොත්තු වෙන තෘප්තිය නැත්තම් මේ ඉහළ සමාජයේ ගැටෙන තෘප්තියක්
මේ ලොයිසර්ගෙන් ලැබෙන්නේ නැහැ. ලොයිසර් ඊටාම ලිපිකරු රැකියාවක් කරලා අමාරුවෙන් ජීවිතය ගැට ගහ ගන්න කුලී නිවසක ඉන්න මධ්‍යම පාන්තික පිරිමියෙක්. ඉතින් මැටිල්ඩට ඒ සතුට ලැබෙන්නේ නැහැ. ඇය බලාපොරොත්තු වන උසස් සමාජයක ගැටෙන්න. ඒකින්ද මේ මැටිල්ඩා නිරන්තරයෙන්ම කනස්සල්ලෙන් කාලය ගත කරනවා. කනස්සල්ලෙන් කියන්නේ කනගාටුවෙන්. මේ Tamanට නොලැබෙන දේවල් ගැන හිතමින් මනෝලෝකයක ජීවත් වෙන්න. එතකොට සැමියා නිතරම උත්සාහ කළේ ඇය සතුටු කරන්න. ලොයිසර් හැමතිස්සෙම උත්සාහ කරනවා මැටිල්ඩව සතුටු කරන්න. ඉතින් ඒකින්ද අමාත්‍යාංශ සාදයට සහභාගී වෙන්න ආරාධනාවක් අරගෙන ඇවිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරුවෙක් විදියට වැඩ කරන ලොයිසර් තමගේ අමාත්‍යාංශයේ ඉහළ තනතුරු දරන අය සඳහා තියෙන රාත්‍රී ප්‍රිය සංഭാෂණයක් අන්න ඒකට ආරාධනා පත්‍රයක් ඉතාම අමාරුවෙන් ගන්න ලොයිසර් ඒක අරන් එන්නෙම තමන්ගේ බිරිඳව සතුටු කරන්න. ඒ සඳහා යන්න ඇය පොළඹවනවා. ඉතින් මෙන්න මේ මැටිල්ඩා තමන්ට ඒකට ගැලපෙන ඇඳුම් පැළඳුම් නෑ කියලා ප්‍රතික්ෂේප කරනවා මේ ගමන. ඉතින් ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ ලොයිසර් මහත්මයා අහනවා කොච්චර වගේ මුදලක් ඔයාට ඕනද මෙහෙම ඇඳුමක් ලෑස්ති කරගන්න. ඒ වෙලාවේ මැටිල්ඩා කියනවා කල්පනා කළා තමන්ගේ ස්වාමි පුරුෂයාට දරන්න පුළුවන් පුදුම නොවන ගානක් කල්පනා කළා ෆ්‍රැන්ක් 400ක් විතර තිබ්බොත් පුළුවන් වෙයි කියලා. ඒ වෙලාවේ ස්නේකින් ලොයිසර්ට මතක් වෙන්නේ එයා අර එයාගේ යාළුවෙක් එක්ක ඊළඟ ග්‍රීෂ්ම ඍතුවේදී අර වටකුරුල්ල වෙඩි තියන්න තුවක්කුවක් මිලදී ගන්න අමාරුවෙන් තමන්ගේ බිරිඳටත් කියන්නේ නැතුව එකතු කරගත්ත ෆ්‍රැන්ක් 400. ඔහු නිර්ලෝභී වෙනවා මේ තමන්ගේ බිරිඳගේ හිත සතුටු කරන්න නැත්නම් බිරිඳව මේ උත්සවයට එක්කගෙන යන්න තියෙන උවමනාව හින්දා ඒ ෆ්‍රැන්ක් 400 දෙන්න. ඉතින් ඒ මුදල් ලබා දුන්නාම ඇය ඉතා සතුටින් ඒ ඇඳුම ලෑස්ති කරගන්නවා. හැබැයි ආයි දින කීපයකින් මේ මැටිල්ඩා මුහුණ එල්ලගෙන කනගාටුවෙන් ඉන්න. එතකොට ආයි ලොයිසර් අහනවා මොකද මේ දවස් කීපයකින් ආයෙ මුහුණ එල්ලගෙන මොකද්ද ප්‍රශ්නේ? අන්න ඇය කියනවා නෑ මට ආභරණයක් නෑ. මට මැණික් ගලක් අල්ලපු හොඳ වටිනා ආභරණයක් නෑ. ඇය වෙලාවේ ප්‍රබල වචනයක් කියනවා. මොකද්ද? මේ පෝසත් ගෑනු අතරේ දුප්පත් විදිහට ඉන්න එක තරම් ලැජ්ජ වෙන්න තියක් තවත් නෑ. අනේ කතාව හරි ප්‍රබලයි. මොකද්ද කියන්නේ පෝසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක තරම් ලැජ්ජ නැති වැඩක් නෑ. ඒක ප්‍රබල කතාවක් ඇය කියන්නේ. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි ලොයිසර්ට මතක් වෙන්නේ ඇයි ඔයාගේ අර යාළුවා ෆොරෙස්ට්‍රිය මැතිනිය හම්බ වෙලා ඉල්ල ගන්න ඔකයාගේ වටින ආභරණයක් ඔයාට මේකට පැළඳගෙන යන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ ඇත්තටම මැටිල්ඩා සතුටු වෙනවා. ඉතින් ලොයිසර් කියන්නේ එහෙම හැමතිස්සෙම ධනාත්මකව හිතන කෙනෙක්. ඉතින් ඒකින්ද දෙන්නම තීරණය කරනවා ඔව් එහෙනම් අපි ෆොරෙස්ට්‍රි මැතිනියගෙන් ආභරණයක් ඉල්ලගමු කියලා. ඉතින් ඒ ආභරණ තෝරන්න ගිහිල්ලත් මැටිල්ඩා හරි අපහසුතාවයට පත් වෙනවා. Tamanට ගැළපෙනම දේ මොකද්ද? ඇයි තාම කල්පනා කරනවා තමන්ගේ රූපශ්‍රියට ලස්සන තවත් කැපිලා පේන්නම හරියනම දේ. තියෙන ආභරණ සියල්ල පැලඳ බලනවා. ඒ වෙලාවේ තමයි තව මුකුත් නැද්ද කියලා ඇහුවාම ෆොරෙස්ට්‍රි මැතිනිය මේ දියමන්ති මාලේ ගෙනත් පෙන්නන්නේ. ඇය ඒක පැලඳ ගත්තාම ඇයට හිතා ගන්න බැරි තරම් ඒක ලස්සනයි. ඉතින් ඇය ඒකෙන් වශීකృత වෙනවා තමන්ගේ ලස්සන ගැන. ඇය ඒක කියන මට මේක විතරක් මට ණයට දෙන්න පුළුවන්. ඉතින් ෆොරෙස්ට්‍රි මැතිනිය කියන ඔව් අරන් යන්න. ඔක මොකද්ද? ඔක අරන් යන්න. ඉතින් හරි සතුටින් තමයි එදා මැටිල්ඩා ෆොරෙස්ට්‍රි මැතිනියගේ දියමන්ති මාලිත් තරම් ගෙදර එන්නේ.
ඉතින් ඇය ඊටාම කැමති ඊටාම ලස්සනට ඇඳ පළඳින්න ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ මේ අවස්ථාවේ ඇයට ලැබෙනවා මේ උපරිම හොඳ ලස්සන ඇඳුමක් ඇඳලා ෆ්‍රැන්ක් 400ක් වියදම් කරපු හොඳම ඇඳුමක් ඇඳලා උත්සවයට හරියන විදිහට මේ දියමන්තියක් අල්ලපු ලස්සන මාලයක් පැළඳගෙන ඊටාම සතුටින් මේ උත්සවයට සහභාගී වෙන්නේ. ඉතින් ඇය තමයි එතන කැපී පෙනෙනම චරිතය වෙන්නේ. සාමාන්‍ය ලිපිකරුවෙක් වන ලොයිසර්ගේ බිරිඳ මෙච්චර ලස්සන දැකුම් කළු කෙනෙක් කියලා අනිත් අය හිතන්නේත් නෑ මීට කලින් දැකලා නැති. ඇමතිතුමා බවගේ අවධානයට ලක් වෙනවා. අනිත් උසස් නිලධාරීන් ඇය සමග රංගනයේ දෙන්න මේ වෝල්ස් භ්‍රමණ නැටුමේ දෙන්න ඇයට ආරාධනා කරනවා. ඉතින් එම උත්සවයේ කැපී පෙනෙනම චරිතය වෙන්නේ ඇත්තටම මැටිල්ඩා. මැටිල්ඩාට ඕනත් අන්න එහෙම චරිතයක් වෙන්න. ඉතින් ඇය ඊටාම් සතුටින් ප්‍රහර්ෂයෙන් තමන්ගේ අර මූණේ හැඟීම් ප්‍රකාශ කරමින් හාවභාව ලීලා කියලා අපි කියන්නේ මේ පාඩමේ තියෙන ප්‍රකාශ කරමින් ඇය ඊටාම සතුටින් රංගනයේ දෙමින් මේ උත්සවය තමන්ගේ උත්සවය බවට පත් කරගන්නවා. ඉතින් එදා පාන්දර 4 වෙනකන් ඇය ඒ උත්සවේ නටනවා. ලොයිසර්ට එහෙම උවමනාවක් නැහැ. ඔහු එයා වගේම තව තමන්ගේ බිරින්දෑවර සතුටින් තියන්න ආපු තව ස්වාමි පුරුෂවරු 3 දෙනෙක් එක්ක පාළු කාමරයක නිින්දි පසු වෙනවා. ඇය කැමති තරම් උත්සවයේ සතුට ලබලා ආපු දෙන්න කියලා. ඉතින් උදේ 4ට විතර ඇය ආපහු වෙනවා. ඉතින් ලොයිසර් ඉක්මනට ඇයට අරගෙන ආපු පොරෝණය දෙනවා. මේ ප්‍රංශයේ සීතලයි රාත්‍රී පොරෝණය දුන්නාම ඇය ඒක ප්‍රතික්ෂේප කරමින් එළියට යන්නේ. ඒ පොරෝණය ගැලපෙන්නේ නෑ ඇඳන් හිටපු ඇඳුමට. ඇයට මෙතන උත්සවයේ කැපිලා පෙනෙන චරිතේ බවට පත් වෙලා හිටපු ඇයට ගැලපෙන්නේ නෑ මේ ඇඳුම. ඇඳුම කියන්නේ මේ පොරෝණය. ඇය වේගයෙන් පහළට යනවා උත්සව ශාලාවේ. ඉතින් ලොයිසර් කියනවා ඉන්න මම ගිහිල්ලා කැබ් එකක් අරන් එන්නම් ඔයා ඉන්න. හෙම්බිරිස්සාවක් එහෙම හැදුනොත් පිනිබාල. ඒක ගණන් ගන්න නෑ මොකද අර පොරෝණිය දාගෙන යන්න බෑ. එතන ධනවත් අනිත් කාන්තාවන්ගේ පොරෝණත් එක්ක බැලුවහම මේක දුප්පත් අය පළඳින එකක්. ඉතින් ඇය වහා එළියට එනවා. ඉතින් ඒගොල්ලෝ කුලී රථයක් සොයමින් එළියේ ගිහිල්ලා ඒගොල්ලන්ට හම්බ වෙනවා අන්තිමට පරණ කුලී රථයක්. ඒක නැගලා ඒගොල්ලෝ ඉන්න පාරට එනවා. ඉතින් ගෙදර ඇවිල්ලා බැලුවාම තමයි ඇය නැවත කැටපත නැත්තම් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ ලස්සන බලන්න යන වෙලාවේ ඇය පුදුම වෙලා කෑ ගහනවා තමන් පැලඳගෙන හිටියේ මාළේ නැති වෙලා කියලා. ඉතින් ලොයිසර් දැඩි උත්සාහයක යෙදෙනවා නැවත ඒ කැබ් රථය හොයාගන්න, කැබ් රථ සමාගම් වලට යන්න, පුවත්පත් වල තොරතුරු දාන්න, මෙහෙම මාලයක් නැති වුණා හොයලා දෙන කෙනෙක්ට තෑග්ගක් දෙනවා කියලා පොලිසියට ගිහින් පැමිණිලි කරන්න ලොකු උත්සාහයක ලොයිසර් යෙදෙනවා. හැබැයි ඒගොල්ලන්ට මාලේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ලොයිසර් තීරණය කරන්නේ අපි හිනම් මාලයක් අරන් දෙන්න ඕන. ඒක ලේසි වැඩක් නෙවෙයි මේ දුප්පත් ලොයිසර්ට, මේ ලිපිකරු කියාවක් කරන ලොයිසර්ට මෙවැනි දියමන්ති මාලයක් අරන් දෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඔහු යහපත් සැමියෙක් විදියට මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. එතකොට අලුත් මාලයක් ගන්න තීරණය කරලා ඒගොල්ලෝ ඊට සමාන මාල හොය ඇවිදිනවා. ඉතල මේ මාල පෙට්ටිය අරන් ගිහිල්ලා මේ පෙට්ටිය නම සඳහන් කඩේට ගිහින් පෙන්නවා. මේගොල්ලෝ කියනවා නෑ ඔය මාලයක් අපි විකුණලා නෑ. පුයිතාන්සිපත් නැත්නම් රිසිට්පත් බලලා මේ මාල පෙට්ටිය සමහර විට අපි විකුණන්නේ නැති කියලා. ඉතින් ඒගොල්ලෝ කනගාටු වෙලා තව ඒගොල්ලන්ට මතකෙන් මේ මාලි වගේම මාලයක් හොය යනකොට එක ස්වර්ණාභරණ මාල විකුණන තැනක ඔවුන්ට හම්බ වෙනවා ඒට හැමතින්ම සමාන දියමන්ති මාලයක්. ෆ්‍රැන්ක් 36000ක් ලොකු මුදලක්. ඉතින් ඒක ගන්න ඒගොල්ලෝ සල්ලි හොයනවා. සල්ලි හොයන එක ලේසි වැඩක් නෙවෙයි. මේ ලොයිසර්ට තමන්ගේ තාත්තගෙන් ලැබිච්ච ෆ්‍රැන්ක් 18000ක් තියෙනවා මේගොල්ලෝ තැන්පතුවක් විදිහට තියාගෙන ඉන්නේ. එච්චරමයි වටින දෙයකට තිබ්බේ. ඉතින් ඔහු නිර්ලෝභීව ඒක යොදවන්න කැමති වෙනවා. තව ෆ්‍රැන්ක් 18000ක් හොයන්න ඕන. ඒ සඳහා තමයි ඒගොල්ලෝ ගොඩාක් නරක විදිහේ ණය ගනුදෙනු වලට යනවා වැඩි පොලියට.
පොලියට දෙන අයගේ එක කතා කරලා තව ෆ්‍රෑන්ක් 18000ක් පොලියට ගන්නවා. ඒ අරගෙන ඒගොල්ලෝ මාළි මිලදී ගන්නවා ෆ්‍රෑන්ක් 36000ක් දීලා. ඉතින් අන්න එතන ඉඳන් තමයි ඒගොල්ලන්ට ගොඩාක් දුක් විඳින්න වෙන්නේ. මැටිල්ඩා අර සිහින ලෝකෙන් සැබෑ ලෝකයට එන්නේ මෙන්න මේ වෙනස් වීමත් එක්ක. මේ සංක්‍රාන්තියත් එක්ක. දැන් මේගොල්ලන්ට අර කලින් විදියට ජීවත් වෙන්න බෑ. මේ ලොයිසර්ගේ අර රැකියාවෙන් ලොයිසර් කලේ ලිපිකරුවෙක් විදියට රජේ ඒ රැකියාවේ මුදලින් දැන් ණය ගෙවන්න බෑ. ණය ගෙවන්නයි ජීවත් වෙන්න. ඔවුන්ගේ වියදම් සීමා කරනවා. ඔවුන් හිටපු කුලියගේ ඊට වඩා ගාක් අඩු කුලියක් ගෙවන්න උඩුමහලක පියසි කොනක තියෙන කාමරයකට පදිංචිය මාරු කරනවා. මුදල් ඉතුරු කරන්න. ඒ වගේම ඔවුන්ට සේවිකාවක් හිටියා ළමයෙක් සේවිකාවක් විදියට ඇවිල්ලා වැඩ කරපු අන්න එයාවත් අයින් කරනවා. දැන් උන්ට සේවිකාවකුත් නැහැ. තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕන. අන්න මේ මැටිල්ඩා ඊටාම දුක්ඛදායක ජීවිතයකට හුරු වෙනවා. ඇය අර වතුර නෑ උඩ කාමරේට වතුර බාල්දිය අරගෙන තරප්පු පෙළේ තනින් තන තියමින් උඩට යන්න ඕන. රෙදි සෝදන්න ඕන. නියපොතු ගෙවමින් භාණ්ඩ හොදන්න ඕනේ. වාචන හොදන්න ඕන. මේව පුරුදු වෙච්ච කෙනෙක් නෙවෙයි මැටිල්ඩා කියන්නේ ලස්සනට හිටපු කෙනෙක්. ඇය තමන්ගේ ස්වාමියාට මේ බාරදූර වගකීමක් ආවේ මේ ණය ගෙවන එක අවුරුදු 10කට උන් ණය වුණා. ඒ අවුරුදු 10 තමන්ගේ වගකීම හරියටම කරන්න මැටිල්ඩා පෙළඹෙනවා. අර කලින් සීන ලෝකෙක ජීවත් වෙච්ච මැටිල්ඩා නෙවෙයි ඊට පස්සේ ඉන්නේ. ඇය ඊටාම දැඩි මහන්සියක් වෙනවා මේ තමන්ගේ මුදල් ඉතුරු කරන්න මේ ජීවත් වෙන්න යන වියදම අඩු කරන්න. වෙනදා නොගියේ වෙළඳපොළට ගිහිල්ලා පළතුරු එළවලු වෙලෙන්දු මස් වෙලෙන්දු එක්ක හෙට්ටු කරලා රණ්ඩු වෙලා ගණන් අඩු කරලා ගන්න හැම තඹයක්ම අඩු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඇයගේ එදා තිබ්බ අර සුකුමල බව ලස්සන කෙමින් නැති වෙලා යනවා මේ මහා සිය වෙහෙස පීඩනයත් එක්ක. මේ අවුරුදු 10ට ඇය ඊටාම සාමාන්‍ය නාගරික දුප්පත් ගැහැණියක මට්ටමට එනවා. ඇයගේ පෙනුමේ. ඉතින් අවුරුදු 10 පුරාම මෙහෙම දුක් විඳින අතර සමහර තැන්වලදී මැටිල්ඩා අර පියසි කොනේ ජනේලි ගාවට ගිහිල්ලා කල්පනා කරන්නේ ඇය සතුටින්ම ගත කර ඒ රාත්‍රිය ගැන. අර ප්‍රිය සංഭാෂණේ සතුටු වෙච්ච හැටි. ඒ ගැන ඇයට සතුටකුත් තියෙනවා. මේ කොච්චර දේවල් නැති වුණත් ඒකෙන් පස්සේ. ඒ මාළේ නැති නොවුණා නම් කොච්චර හොඳද කියලා ඇය කල්පනා කරනවා. මාළේ නැතිවීමත් එක්ක වුන් දැඩි ආර්ථික පීඩනයකට මේ ලක් වෙන්නේ. ඉතින් ඒ අවුරුදු 10 අවසානයේ මේ ණය ඔක්කොම ගෙවලා ඉවර කරලා දවසක ඉරිදා දවසක මුහුදු වෙරළේ ඇය තනියෙන් ඇවිදිමින් ඉන්නේ. අන්න එතෙන්දි තමයි ඇය මේ අවුරුදු 10කට පස්සේ එයාගේ අර මිතුරිය ඊට පස්සේ ඇය මිතුරිය බලන්න ගියේ නෑ ෆොරෙස්ට්‍රියර් මහත්මිය. මාළේ ගෙනින් දුන්නාට පස්සේ ෆොරෙස්ට්‍රියර් මහත්මිය කුඩා දරුවෙක් එක්ක මුහුදු වෙරළේ ඇවිදිමින් ඉන්නවා දැකලා ඇය ගිහින් කතා කරනවා. අනේ කතාවේ ප්‍රබලම තැනට එන්නේ එතන. ප්‍රබලම තැන වෙලා හැබැයි අවසානයේ අපේ කුතුහලය දනවන සිදුවීම එන්නේ එතන. ඇය ගිහිල්ලා කතා කළා මේ ෆොරෙස්ටියර් මහත්මියට හොඳම හිතවත් යාළුවෝ කතා කරන විදිහට ජීන් කියලා තමයි කතා කරන්නේ. සුබ උදෑසනක් වේවා ජීන් කියලා ෆොරෙස්ටියර් මහත්මියට කතා කළාම හැබැයි ෆොරෙස්ටියර් මහත්මියට මේ මැටිල්ඩා වඳුන ගන්න බෑ. මේ වගේ දුප්පත් කාන්තාවක් තමන්ගේ නම කියලා මෙහෙම ආමන්ත්‍රණය කරන එක ඇය හිතා ගන්නත් බෑ. මට මේ එක්කෙනාව අඳුන ගන්න බෑ කියලා ෆොරෙස්ට්‍රි මහත්මිය කියන්නේ. මොකක් හරි වැරදීමක් වෙලා මාව නම් මම අඳුරන්නේ නෑ ඔයාව කියලා. නෑ වැරදීමක් නෑ මම මැටිල්ඩා ලොයිසර් කියලා එයා තමන්ව හඳුන්වලා දෙනවා මැටිල්ඩා. ඉතින්
මෙන්න අඳුර ගන්න බැරි තරම් වයසට ගිය දුප්පත් පෙනුමක් තියෙන මැටිල්ඩා දැකලා ඇය ඊටාම පුදුම වෙනවා. අසරණ මැටිල්ඩා ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා. ඉතින් එදා ඔයාව හම්බ වෙලා කතා කරලා ගිය දවසේ ඉඳන් පස්සේ තමයි අපි මේ ඔක්කොම කරදර වෙන්නේ. ඉතින් අවසානයේ ඇය කියන වචනේ කොච්චර සාධාරණද නැද්ද කියලා කියන්න බෑ. මේ ඔක්කොම කරදර වින්දේ ඔයා හින්දා කියලා මැටිල්ඩා කියනවා. ඉතින් ඇත්තටම එයා හින්දා නෙවෙයි ඒගොල්ලන්ගේ මාළේ නැතිවීම හින්දානේ නේද? නැතුව ෆොරෙස්ට්‍රි මහත්මිය හිතලා කරපු දෙයක් නෙවෙයි මේ. මොනවා මං හින්දා ඒ කොහොමද එහෙම උනේ කියලා ඇහුවාම අන්න මැටිල්ඩා කියනවා එදා අමාත්‍යාංශේ උත්සවයට ඇදගෙන යන්න දුන්නු දියමන්ති මාළේ මතකයිද? ඔව් මතකයි. ඒක නැති වුණා මගේ අතින්. ඒ කොහොමද ඔයා හැබැයි ගෙනල්ලා දුන්නානේ? නෑ හැබැයි ගෙනල්ලා දුන්නට ඒ මං ගෙනත් දුන්නේ වෙන එකක්. ඒක ගෙනත් දෙන්න අපි අලුතෙන් එහෙම මාලයක් ගන්න සෑහෙන්න ණය වුණා. අවුරුදු 10ක් අපි ණය ගෙව්වා. මොකක්වත් නැති අපිට එච්චර ලොකු දියමන්ති මාලයක් ණයට අරගෙන ගෙවනවා කියන්නේ කොච්චර අමාරුද කියලා තේරෙනවනේ කියලා මැටිල්ඩා ඊටාම දුකෙන් කියන්නේ. හැබැයි ඉතින් ඒ ඔක්කොම ගෙවලා ඉවර කරන්න ලැබිච්ච එක හරි සතුටක් කියලා සනසුම් සුසුමුකුත් හෙලනවා. ඉතින් ෆොරෙස්ට්‍රි මහත්මිය දැඩි කම්පාවකටපත් වෙනවා. ඉතින් ඔයා කියන්නේ මගේ දියමන්ති මාළේ වෙනුවට ඔයා විනින් මාලයක් ගෙනත් දුන්නද කියලා ඇය ප්‍රශ්න කරන්නේ. ඔව් ඉතින් ඔයාට ඒක තේරුන්නේ නැහනේ. ඉතින් ඇරලා නැහැ දෙකම එක වගේ. ටිකක් ආඩම්බරයකින් කියන්නේ අපි එච්චර සමත් වුණා ඒ වගේම හරිම මාළේ ගෙනත් දෙන්න කියලා ඇය සතුටින් කියන්නේ. යම්කිසි ආඩම්බරයක් අහිංසක සතුටක් ඒ ඇතුලේ තියෙනවා. හැබැයි ෆොරෙස්ට්‍රි මහත්මිය ඊටාම කම්පාවටපත් වෙන්නේ මේ අවස්ථාවේ. අනේ මගේ අසරණ මැටිල්ඩා ඒ මාළේ බොරු දියමන්ති මාලයක්. හොඳටම වැඩි වුණොත් ඒක ෆ්‍රැන්ක් 500ක් වටි කියලා කියන තැනින් අපිට කතාව අවසන් වෙනවා. ඉතින් මෙන්න කතාව අවසානයේ පුතේ මේ කියවන පාඨකයට ප්‍රහර්ෂයක් යම්කිසි සතුටක් ඇති කරනවා. අවසානයේ ඒ ගීතම උපසාංගික කතා කලාවේ වෙනස. ඒ වගේම කතාව අවසාන වෙන තෙක් යම්කිසි දෙයක් හංගගෙන ඇවිල්ලා කතාවේ ප්‍රධාන දෙයක් කතාවේ ප්‍රධාන සිදුවීම කෙටි කතාවේ දියමන්ති මාලේ නැතිවීම. හැබැයි ඒකට සම්බන්ධ එක සිදුවීමක් කතකයා අවසානයේ තෙක් අරන් ඇවිල්ලා කතාව අවසන් කෙරෙද්දී තමයි පාඨකයට දෙන්නේ. ඒක බොරු දියමන්ති මාලයක්. ෆ්‍රැන්ක් 500ක් වටේ වුණා. ඔගොල්ලෝ ඒ වෙනුවෙන් තමයි ෆ්‍රැන්ක් 36000ක් ගෙවලා ණය උනේ කියලා මෙන්න මතක් කරනවා. එතකොට මෙන්න පුතේ කතාවේ අවසානයේ මේ කියන කතාවත් එක්ක පාඨකයට දැනෙනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද උනේ? එතකොට ෆොරෙස්ට්‍රි මහත්මිය ඒ කියන්නේ ඇත්ත දියමන්ති මාලේ නම් මේගොල්ලෝ අරන් දුන්නේ එක දෙන්න ඇති. දුන්නද දන්නෙත් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පාඨකෙක්. තව පාඨකෙක්ට හිතෙන්න පුළුවන්. එහෙනම් ඒක එයා දැනන් හිටියේ නෑනේ අවුරුදු 10ක් තිස්සේ මේක ඇත්ත දියමන්ති මාලයක් කියලා. මේ මගේ අර ඉමිටේෂන් දියමන්ති මාලේ බොරු දියමන්ති මාලේ කියලා ඒක පැත්තක දාලා තියන්නේ. සමාජයට කුණුත් එක්ක විසි කරන්නත් ඇති. එහෙම වුණා නම් හරි අපරාධයක්. මේ බොරු දියමන්ති මාලේ කියලා හිතලා විසි කරපු එක ඇත්ත එක නම් මේ මැටිල්ඩලා ලොයිසර්ලා අවුරුදු 10ක් දුක් විඳ එකෙන් වැඩක් නැහැනේ. එහෙම නේද පුතේ? අපිට මේ කතාව දෙවිදිහකට අවසානෙ ගන්න පුළුවන්. එක්ක ෆොරෙස්ට්‍රි මහත්මිය මේක ඒගොල්ලන්ට ඇත්ත දියමන්ති මාලේ දුන්නා කියන්නේ අවුරුදු 10කින් මේකේ වටිනකම තව 3 ගුණයකින්වත් අඩු ගන්න වැඩි වෙන්න ඕන. එහෙනම් ඒ වෙලාවේ ඒගොල්ලන්ට මේක සුවිප්පයක් ඇදුනා වගේ. තමන් අවුරුදු 10ක් දුක් විඳෙකට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා එහෙනම්. ඒක විකුණලා ඊටාම සපවත් ජීවිතයක් සමාජයට ගත කරන්න එතෙන් සිට උන්ට පුළුවන් වෙන්න පුළුවන්. ඒ ඇත්ත දියමන්ති මාලේ තිබ්බනන්නේ ෆොරෙස්ට්‍රි මහත්මිය ගාව. ඇය සමහර විට කම්පාවටපත් වෙන්නේ ඒක දැන් හොයාගන්නවත් නැතුව වෙන්නේ නැති. ඉතින් එහෙම වුණා නම් මේ කතාව අවසානයේ නැවතත් සුඛාන්තයක් බවට නෙවෙයි දුකාන්තයක් ශෝකාන්තයක් බවට පත් වෙනවා. ඉතින් ගීතම උපසාන් එතෙන්ට ගෙනියන්නේ නැහැ කතාව. ඔහු අවසානයේ කුතුහලයක් ඉතුරු කරමින් කතාව අවසන් කරනවා.
ඉතින් මේ කෙටි කතා කරුවා සමත් වෙනවා යම් කිසි දෙයක් හංගගෙන ඇවිල්ලා අවසාන ඉදිරිපත් කරනවා වගේම පාඨකයාට ඊළඟට කොහොම වෙන්න තිබ්බද කියලා එයාට හිතන්න සලස්වනවා. මේ චරිතත් එක්ක දෙයක් හිතන්න සලස්වනවා. ෆොරෙස්ටියර් මහත්මිය හොඳ කෙනෙක්. ඇයට නැත්තම් නොකියින් මේ මාලේ ඇත්ත මාලේ තියාගන්න උවමනාවක් තිබ්බනම් දැනුණා නම් ඒ වෙලේ ගැන ලෝභකමක්. ඇත්තද? ඒක තමයි දියමන්ති මාලයක් ඉතින් නැති කරලා එහෙම ඉන්න බෑනේ වගේ දෙයක් කියලා යන්නත් තිබ්බා. එයාට ඒක තියාගන්න උවමනාවක්. හැබැයි ඇයට එහෙම තියාගැනීමේ උවමනාවක් නැති බව මේ මැටිල්ඩා ලොයිසර්ට වෙච්ච මෙන්න මේ ලොකු පාඩුව ඇය විඳ වේදනාව දුක ගැන ලොකු අනුකම්පාවක් ඇයට තිබ්බ කියලත් ඇයගේ ෆොරෙස්ට්‍රියර් මහත්මියගේ දෙබස් වලින් වචන වලින් අපිට තේරෙනවා. ඉතින් එහෙම බැලුවාම අවසානය මේක වුණාට මෙතනින් එහාට තව මොකද්ද උනේ ඇත්තටම වෙන්න තිබ්බේ මොකද්ද කියන එක ගැන පාඨකයාට යම් කිසි කුතුහලයක් තියෙනවා. ඒ කුතුහලය හොඳයි. හොඳ නිර්මාණයක ඊට වඩා නිර්මාණය කියවලා හිතන්න දෙයක් තියෙනවා නම් ඒක තමයි උසස් නිර්මාණයක් වෙන්නේ. හැමදේම ඉවර වෙන්නම පෙන්නන එක කියන එක නෙවෙයි. අර රසවින්දනය කියන එකේදී දෙයක් හිතන්න සලස්වලා ඉවර කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. අපිට කියන ඔක සාහිත්‍යයේදී හොඳ නිර්මාණයක්, හොඳ කලා නිර්මාණයක් ආනන්දයෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් අවසන් වෙන්න ඕන කියලා. ප්‍රඥාවෙන් අවසන් වෙනවා කියන්නේ හිතන්න පොළඹවන්න ඕන. මේ නිර්මාණයත් එහෙම බැලුවාම කියවන පාඨකයා තවදුරටත් හිතන්න පොළඹවනවා. මේ මනුස්ස ස්වභාවයන් ගැන හිතන්න පොළඹවනවා. හොඳ මිනිස්සු යම් යම් දුෂ්කරතාවයන් එනවා. ඒ වගේම තමන්ගේ සමාජ පැලැන්තිය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. මේ මධ්‍යම පාන්තිකයා ධනපති පාන්තිකයා වෙන්න උත්සාහ කරනවා. වුන් වගේ වෙන්න උත්සාහ කරනවා. ඒක ඇතුළාන්තයෙන් යම්කිසි හාස්‍යයට ලක් කරනවා ගීතමෝපසාන්. ඔවුන්ට hina වෙනවා මේ දරන උත්සාහයට. ඒ වගේම ඔවුන් ගැන අනුකම්පාවකුත් ඇති කරනවා. හරියට ධර්මසේන හාමුදුරුවෝ අර උග්ගසේන කතාවස්තු උග්ගසේනට කරනවා වගේ. උග්ගසේනව හාස්‍යයට උපහාසයට ලක් කරන කතුවරයා ඔහු ගැන අනුකම්පාවකුත් ඇති කරනවා. මෙතන ගීතමෝපසානුත් මේ මධ්‍යම පාන්තිකයෝ ඉහළ සමාජයට ධනපති සමාජයේ වගේ වෙන්න උත්සාහ කිරීමේදී ඔවුන් පීඩාවට ලක් වෙන ආකාරය ඊටාම ලස්සනට හාස්‍යයෙන් උපහාසයෙන් ඉදිරිපත් කරලා ඔවුන් ගැන අවසානයේ අනුකම්පාවක් ඇති කරන්න සමත් වෙනවා. ඉතින් එහෙම බැලුවාම නිර්මාණයක තියෙන විශිෂ්ට ලක්ෂණ සියල්ලම වගේ මේ ගීතමෝපසාන්ගේ දියමන්ති මාලය කෙටි කතාවේ තියෙන ප්‍රංශ ජාතික ලේඛකයාගේ. ඉතින් මේ කතාව මුතේ විකාශනය වෙන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. ඒ කියන්නේ තමන් කතාවට අදාළ නැහැ. පාඨකයා මේ කියන කතුවරයා නෙවෙයි කතාව කියන්නේ. යා ප්‍රථම පුරුෂයෙන් එළියේ ඉඳන් බලන් ඉන්න විදිහට සිදුවීම් ටික කතාවට නගන්නේ. ඉතින් මේකේ තමන්ට ලැබිලා තියෙන දේෙන් තෘප්තිමත් වෙන්නේ නැති මධ්‍යම පාන්තික කාන්තාවන් මේ తాවකාලික තෘප්තියක් හොයාගෙන ගිහිල්ලා ඒ වගේම කෙලිලොල් ජීවිත ගත කරන්න ගිහිල්ලා ඛේදවාචකයට පත් වෙන ඇයට තමයි ගීතමෝපසාන්ට කියන්නේ. මේ මධ්‍යම පාන්තික කෙලිලොල් තරුණියෝ වෙන්න පුළුවන්, කාන්තාවෝ වෙන්න පුළුවන්. තමන්ට තියෙන දේෙන් සතුටු වෙන්නේ නැහැ. නොලැබෙන දේවල් පස්සේ එළවනවා. తాවකාලික තෘප්තියකට යන්න උත්සාහ කරද්දී අවසානයේ ලොකු ඛේදවාචකයට ලක් වෙන අවස්ථා ගීතමෝපසාන්ගේ කතාවල වැඩිපුර තියෙනවා. ඉතින් මේකත් ඒ ප්‍රබල අවස්ථාවක්. ඉතින් මේ ගීතමෝපසාන්ගේ කතා ශෛලියේ මේ ඉමිටේෂන් මාලයක් ගැන කතාවක් පාඨකයාට මුල කියන්නේ නැහැ කොහෙත්ම. ඒ කතාව තමයි හංගගෙන ගිහිල්ලා කතා සංදර්භයේ ක්‍රමානුකූලව ගොඩනගලා අවසානයේ මේ හැම සිදුවීමක්ම හේතුඵල දහම අනුව සිදු වෙනවා වගේ මේ කුතුහලයේ ජනනය කරලා කතාව කියවගෙන යන්න පාඨකයව පොළඹවලා
මුල කතාවක මුල මැද අග කියන අංග තුනකින් පෙන්නලා විකාශනය කරලා අවසානයේ පාඨකයාට ප්‍රහර්ෂයක් සතුටක් ඇති කරවලා කතාව අවසන් කරනවා. මේ කෙටි කතාව සම්පූර්ණයෙන් අපි කෙටි කරලා සංක්ෂිප්තව කිව්වොත් එහෙම කතා සාරය. ඉතින් කතාවේ පළවෙනි වාක්‍යයෙන්ම කියනවා ඇය දෛවයට සිදුවන වැරදීමක් නිසා සිදුවෙච්ච දෙයක් මේ. මැටිල්ඩාගේ චරිත ලක්ෂණ ගැන මූලදීම කතුවරයා හඳුන්වන්නේ එහෙමයි. හැඩ වැඩ ඇතිව ඇඳීමට පෙළඳීමට හැකියාවක් නොතිබුණු හේයින් ඈ චාම්මු ඇඳායි. චාම්මු පැලැන්දායි. ඇයට යසයිසුරු වින්දනය කිරීමට අවස්ථාවක් නොමැති නිසා කලකිරුණු ස්වභාවය කතුවරයා පෙන්වනවා. මේ දැඩි ආසාවක් තියෙන යසයිසුරු පරිභෝජනය කරන්න ඉහළ ධනපති සමාජයත් එක්ක ජීවත් වෙන්න ඒ විදියට හැසිරෙන්න. හැබැයි එහෙම බැරි වීම නිසා ඇය කලකිරිලා ඉන්නවා. ඇයගේ කලකිරුණු ස්වභාවයෙන් තමයි මුළු කතාව ආරම්භය තියෙන්නේ. මොන දේ කළත් ලොයිසර් ඊටාම ගුණ යහපත් තම බිරිඳගේ සතුට වෙනුවෙන් කල්පනා කරන කෙනෙක් වුණත් හැබැයි මැටිල්ඩා ඉන්නේ තනිකරම මේ කලකිරුණු ස්වභාවයක Tamanට ලබා ගන්න බැරි දේවල් ගැන සිහින මවුන. ඉතින් ඒකෙදි අර කතාවේ මුලින් ඇයගේ ස්වභාවය නිවසේ තියෙන දිලිඳු අසරණ කම බිත්තිවල ස්වභාවය දුක්බර පෙනුම මේ දි รา ගිය පුටු අවලස්සන දොර ජනෙල් රෙදි වලින් මේ එයා තව තවත් සිත් ඇවුලටපත් වෙනවා. අයියෝ මේවා එක්කනි මං ජීවත් වෙන්නේ කියලා. හැබැයි සිතින් මවාගෙන ඉන්නේ මොන වගේ එකක්ද? ලේඛකයා ඊටාම විශිෂ්ට බස්වහරක් භාවිතා කරලා කියනවා මෙන්න මේ ඇය සිතින් මවාගෙන ඉන්නේ කොයි වගේ තැනක ජීවත් වෙන්නද කියලා. සුඛෝපභෝගී කෙලිලෝ ජීවිතයක් තමයි ඇය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ වුණාට ඇයට ලැබෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඉතින් ඇයට ඕන වෙන්නේ අර ඊටාම ප්‍රසිද්ධ ධනවත් අය විශ්වාසවන්ත මිතුරු විදිහට තියාගෙන ඉන්න අයත් එක්ක ප්‍රිය සමාගම් වල යෙදිලා ඊටාම සුවඳවත් සුන්දර ආහාර පාන තියෙන මාලිගාවල් වල රස බොජුන් වළඳමින් ජීවත් වෙන්න. එහෙම මනෝලෝකික ඇය ජීවත් වෙනවා. ඉතින් ඇය සංවේදී වෙන්න නැත්තම් ඇය නොරුස්නා ස්වරූපයෙන් ඉන්න හේතුව තමයි ඇය ජීවත් වෙන්නේ එහෙම සිතින් මවාගත්ත ලෝකෙක. හැබැයි ලොයිසර් කියන්නේ සම්පූර්ණ ඒකේ අනිත් පැත්ත. ලොයිසර් ගැන අපිට කියන එක තැනක රාත්‍රී ආහාර සඳහා වාඩි වූ සැමියා සුබ්බඳුනේ තිබූ සුප් හරි ෂෝක් සුප් එකක් නේ ප්‍රීතියෙන් කීවත් ඇය ඒ වෙලාවේ සිතින් මවාගෙන ඉන්නේ සුපෝභෝගී රාත්‍රී භෝජන සංග්‍රහයක් ගැන සීන මවන්න. අර ලද දෙයින් සතුටු වන චරිතයක් ලොයිසර් උනාට ඇයගේ බිරිඳ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. ඉතින් මැටිල්ඩාගේ අර මුල් කාලේ කියනවා මැටිල්ඩා අර තමන්ගේ ධනවත් ඉහෙලිය හම්බ වෙන්න ගිහිල්ලා ඇය ජීවත් වෙන සුඛෝපභෝගී ජීවිතය ගැන දැක්කහම ඇයට ලොකු කම්පාවක් ඇති වෙනවා තමන්ට ඒ දේවල් නැහැ කියලා. ඉතින් තමන්ගේ ස්වාමියාට ඒ දේවල් ලබා දෙන්නත් බෑ කියලා ඇය දන්නවා. ඉතින් අර යාළුවා හම්බ වෙලා ඉන්න හැමතිස්සෙම ඇය දවස් ගාණක් දුකින් ඉන්නවා තමන්ට ඒ දේවල් නැහැ කියලා. ඉතින් මෙන්න මෙහෙම චරිතයක් මේ මැටිල්ඩා කියන්නේ. ඉතින් අර අමාත්‍යාංශ උත්සවයට සහභාගී වෙන්න කතා කරපු අවස්ථාවෙම ඇය පෙන්වන්නේ කතාව තමන්ට මේ ඇඳුම් නැහැ ධනවත් අය ඉදිරියේ ගෑනු ඉස්සරහ දුප්පත් විදියට ඉන්න වෙන එක තරම් ලැජ්ජාසහගත දෙයක් නැහැ. ඉතින් අන්නේ දේවල් වලින් ඇය මොන වගේ චරිතයක්ද කියලා අපිට පෙන්නනවා. පොසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක තරම් තව ලැජ්ජ නැති වැඩක් නැහැ කියලා ඇය කෙලින්ම තමන්ගේ ස්වාමි පුරුෂයාට කියන්නේ. හැබැයි ලොයිසර් එහෙම නැහැ නේද? ලොයිසර් හැමතිස්සෙම උත්සාහ කරනවා ඇයව සතුටින් තියන්න, ධනාත්මකව හිතනවා.
ආභරණයක් නැහැ කිව්වම ඇඳුමක් නැහැ කිව්වම කියන ඇයි අර ටීචර් බලන්න යනකොට ඔයා අඳින ඇඳුම මේක කොච්චර හොඳයි. ඒ වගේ නොඑක් විදිහට උත්සාහ කරනවා ඇයව සතුටු කරලා මේ වැඩේට පොළඹව ගන්න. හැබැයි ඇය ඒ ලෝකෙ නෙවෙයින් ඇය හිතන් ඉන්නේ තාම වටිනා කියන ඇඳුම් පැළඳුම් සහිතව ඒ උත්සවයට යනවා නම් යන්න ඕන නැත්තම් නොයා ඉන්න ඕන. අර ආභරණ ගැන කියනකොටත් එහෙමයි මල් ටිකක් ගහ ගන්නකො මේ කාලේ ෆැෂන් එක මල් ගහන එකනේ කියන කතාව කිව්වහම ඒක පිළිගන්නේ නෑ මට ආභරණයක් හොඳ ආභරණයක් තියෙනවා. ඉතින් මෙහෙම බැලුවාම ලොයිසර් දැඩි උත්සාහයක දෙන කේන්ති ගන්නෙ නැති බිරිඳගේ අවශ්‍යතාවයන් ගැන සොයා බලන ඇයව නිරන්තරයෙන් සතුටින් තියන්න උත්සාහ කරන යහපත් සැමිය. ඉතින් අපි ප්‍රශ්න කතා කරනකොට ඒව ගැන කතා කරමු. ඉතින් මේ බැලුවාම පුතේ කෙටි කතාව මුළු කතාවම බැලුවාම සාරාංශයක් විදිහට ගත්තත් හොඳ උසස් නිර්මාණයක් කියන එක තමයි අපිට නිරන්තරයෙන් කියන්න වෙන්නේ. ඉතින් අපි බලමු අපේ පෙළ පොතේ ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර ගලප ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට ලියන්න පුළුවන් හොඳ විචාරයක් ලියන්න පුළුවන් කෙටි කතාවක් මේක. පළවෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම අපේ පෙළ පොතේ තියෙනවා දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා පසුව සැබෑ ලෝකයේ කටයුතු කළ ආකාරය පැහැදිලි කරන්න. දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයේ ජීවත් වූ මැටිල්ඩා පසුව සැබෑ ලෝකයේ කටයුතු කරපු ආකාරය. ඉතින් අපි දැන් මෙච්චර වෙලා කතා කළා අපේ මැටිල්ඩා දියමන්ති මාලය නැති වෙන්න ඉස්සෙල්ලා ඇත්තටම ඇය සිහින ලෝකෙක හිටියේ. අර වටිනා තිරරෙදි ගැන නේද? තිරරෙදි දා සේවක සේවිකාව දිග සරුවාල ඇඳගත් සේවක සේවිකාව ඇවිල්ලා ආහාර පාන බෙදෙන ඊටාම සමීප ප්‍රසිද්ධ මිනිස්සු කීප දෙනෙක්ගේ ප්‍රිය සංഭാෂණයක ජීවත් වෙන තිරරෙදි වටිනා තිරරෙදි දා මේව මාලිගාවක සිහිනයක ඇය ජීවත් වෙන්නේ. හැබැයි සීන ලෝක ගැන කියද්දී අර මුල් අවස්ථාවේ කියන කතන්දර ටික ඔක්කොම අපිට කියන්න පුළුවන්. ඇය ජීවත් වෙන විදිහ. මේ ලොයිසර් ඇවිල්ලා කියනකොට ශාෂෝක් සුප් එක කියලා මං ආසම සුප් එක කියලා ඇය කල්පනා කරන්න වෙන තැන. ලොයිසර් ලද දෙයින් සතුටු වෙනකොට ඇය ලද දෙයින් කොහෙත්ම සතුටු වෙන්නේ නැති තැනක ඉන්නේ. ඉතින් මෙහෙම ඉන්න මැටිල්ඩට මෙන්න මේ සීන ලෝකේ ඉන්න මැටිල්ඩ පස්සේ සැබෑ ලෝකේ කටයුතු කරන්නේ හාත්පසින්ම වෙනස් විදිහට. ඇය සැබෑ ලෝකෙට එන්නේ මේ දියමන්ති මාලේ නැතිවීමත් එක්ක. එතකන් ඇය සීන ලෝකේ අපතෘප්තිකර ආශාවන් පස්සේ යන්න හිතන කෙයිලොල් කාන්තාවක් විදිහට ඉන්නේ. හැබැයි මේ මාලේ නැතිවීමත් එක්ක ලොයිසර් ක්‍රියා කරන ආකාරයන් ලොයිසර්ට තිබ්බ මේක මගාරින්න මේ සියල්ල. එහෙම කරන්නේ නැහැ. ඔහු සියලු බර කරට ගන්නවා. අපි ලොයිසර් ගැන ප්‍රශ්න දෙවෙනම කතා කරනවා. දෙවෙනි ප්‍රශ්නේ අපිට තියෙන එහෙම දෙයක්. හැබැයි අපි මැටිල්ඩා ගැන කිව්වොත් මැටිල්ඩා සිහින ලෝකෙන් පියවි ලෝකෙට එන්නේ මේ මාලේ නැති වුණාට පස්සේ තමන්ගේ යුතුයකම හරියටම ඉෂ්ට කරන්න ඇය උත්සාහ කරනවා. තමන්ගේ වෙච්ච මේ අතපසුවීමක් මාලේ නැතිවීම. තමන්ටයි ඕනුනේ වටිනාම ආභරණ වලින් සැරසිලා යන්න. අනුන්ගෙන් හරි ඉල්ලගෙන. ඉතින් අන්න ඒකම තමයි ඇය දුක්ඛදායක තත්වයකට පත් වෙන්නත් හේතුව. ඇය සහ ලොයිසර් මේ අනුන්ගේ දේ පරිස්සම් කරගන්න බැරි වුණා. තමන්ගේ නම් නැති වුණා හරි ඒක අතාර ගන්න පුළුවන්. හැබැයි අනුන්ගේ දේ අතාරින්න බෑ. තමන් ඒක අරන් දෙන්න ඕන. අන්නේ අරන් දීම ෆ්‍රැන්ක් 36000ක් වගේ විශාල මුදලකට ඔවුන්ට යටත් වෙන්න වෙනවා. අන්නේ මුදලෙන් භාගයක් ලොයිසර්ගේ තාත්තගේ සල්ලි ඒක දුන්නාම ඉතුරු භාගය ෆ්‍රැන්ක් 18000ක් කියන්නේ ලොකු මුදලක්. ඒ වෙනුවෙන් වන ණය සඳහා ඔවුන්ට තමන්ගේ වියදම් අවුරුදු 10කට ඉතාම සීමා කරන්න වෙනවා. අන්නේ වියදම් සීමාව කියන තැන ඇයට මුදල් හම්බ කරන්න යන්න විදිහක් නැහැ. ඇය ගෙදර දොරේ වියදම් සීමා කිරීම කියන තැන ඇය ඉන්නවා. ඇය සඳහා වෙසෙනවා, නිවස මාරු කරනවා, උඩුමහලක පියසි කොනක කාමරයකට කොටු වෙනවා. ඒ අවුරුදු 10 තුල
වතුර නැහැ. වතුර ටික උඩට අරන් යන්න ඕන. රෙදි හොද ගන්න ඕන. සේවිකාව අයින් කරනවා. අර කිලිටු රෙදි පෙරලි ඒ වගේම වාජන තෙල් සහිත වාජන හොදන්න උයපු දේවල් ඇය දැඩි වෙහෙසක් ගන්නවා. අර ඇයගේ තිබ්බ ලස්සන ඒ අවුරුදු 10 ඒ දුක් විඳීම් තුලින් තමයි නැති වෙලා යන්නේ. හැබැයි ඇයට ඒක ආශිර්වාදයක් වෙනවා. සිහින ලෝකික ජීවත් වෙච්ච ඇයට පියවි ලෝකෙට එන්න ආශිර්වාදයක් වෙන්නේ මේ මාළිනී වීම තමයි. අන්න ඇය දුප්පත් මධ්‍යම පාන්තික සැබෑ කාන්තාව කියන චරිතයට එතෙන් සිට පනකෝන. ඇයට පස්සේ අන්න ඒ සඳහා අර වෙළඳ පොළට ගිහිල්ලා හෙට්ටු කරලා රණ්ඩු වෙලා අඩු ගානට බඩු ගන්න මධ්‍යම පාන්තික සාමාන්‍ය ගැහණියක්ගේ ස්වරූපය ඇයගෙන් දිස්සෙනවා. ඉතින් අන්නේ දෙයට වෙන්නේ සැබෑ ලෝකේ කටයුතු කරපු ආකාරය අපිට උතකොට උදාහරණ වලින් කියන්න ඕන තරම් තියෙනවා. ඇය අර වෙළඳ පොළට ගිහින් බඩු ගන්න හෙට්ටු කරන හැටි, ඒ වගේම අර පියසිකොනක උඩුමහලේ කාමරයකට කොටු වෙලා දුක් විඳින හැටි, මෙන්න මේ සියල්ල ඇය සැබෑ ලෝකෙට ආවට පස්සේ මාළේ නැතිවීමත් එක්ක සැබෑ ලෝකෙට ආවට පස්සේ කටයුතු කරන ආකාරය. ඉතින් බැලුවහම මේ චරිතයට වෙච්ච සිදුවීම පසුව ඇය දුක් විඳත් ඇත්ත මධ්‍යම පාන්තික කාන්තාවක් බවට ඇය පත් වෙනවා. එහෙම නොවුනනම් ඇය හැමදාම අර සිහින ලෝකවල ඉඳිමින් නොරුස්සනා ස්වභාවයෙන් නැත්තම් කොයි වෙලෙත් කනස්සලු ස්වරූපයෙන්ම ඉන්න චරිතයක් වෙන්න තිබ්බා. හැබැයි පසුව ඇය එහෙම චරිතයක් නෙවෙයි. ඇය සතුටු වෙනවා ඇතැම් වෙලාවට අර ප්‍රිය සංഭാෂණේ සතුටු වෙච්ච හැටි මතක් කරමින් ඒකම ඇය ඇත්ත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ උදාහරණ දීලා ඔයාට හොඳ ਵਿਚාරයක් ලියන්න පුළුවන් මේ දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා පසුව සැබෑ ලෝකේ කටයුතු කරපු ආකාරය ගැන ඔය උදාහරණ දීලා හොඳ ਵਿਚාරයක් ඔයාට ලියන්න පුළුවන්. ඉතින් ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. කෙටි කතාව හොඳට තමන්ගේ ඔළුවට අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ පුතේ අපි කතාව අහන් හිටියා කියෙව්වා මං කියනකොට ඔයත් කියවන්නේ නැති. අන්න එහෙම ඒක තව කෙනෙක් කියනකොට තමනුත් කියවනකොට මනසට යනවා වැඩි. ඒ වගේම අපි කතාව කෙටියෙන් විස්තර කළා. දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන ආකාරය අපි විස්තර කරගන්නේ උදාහරණ සහිතව. දෙවෙනි ප්‍රශ්න තමයි අපිට විභාගෙදී තෝලේවල විභාග වලත් මේකෙන් වැඩිපුර අහපු තැනක් තමයි. ඒ වගේම පළාත් ප්‍රශ්න පත්‍රවල 10 11 මේ කෙටි කතාව ගැන අහන්නේ. දියමන්ති මාලයේ කෙටි කතාවේ මැටිල්ඩාගේ සැමියා වන ලොයිස යහපත් සැමියෙකි ඔබේ අදහස් දක්වා. අන්න ඒ ලොයිසර් යහපත් සැමියෙක් කියන එක කතාවේ නිරන්තරයෙන් කියවෙනවා වගේම වැඩිපුරම ප්‍රශ්න අහන්නෙත් ඕකෙම තමයි. අර ලොයිසර්ගේ මේ යහපත් බව. ඒක තමයි අපි අර කතාවේ මුලිනුත් කිව්වේ ඇතැම් විට මෙවැනි චරිත ඉන්නවද කියලා. ප්‍රශ්න කෙරෙන තරම් මෙහෙම ඇත්තම මේ සැබෑ චරිතද මේ සමාජයට මේවා අතිශෝක්තියෙන් ගොඩනගන චරිතද කියලාත් හිතෙනවා. මේ ලොයිසර්ගේ චරිතය ගත්තොත් ඔහු කිසිම අවස්ථාවක තමන්ගේ බිරිඳ වන මැටිල්ඩට හිත රිදෙන ආකාරයෙන් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඇයගේ මේ හැසිරීම ඔහු ඊටාම හොඳින් තේරුම් අරගෙන විදතරාගෙන ජීවත් වෙනවා. කතාවේ මුල ඉඳන් උදාහරණ වලට ගියත් අපි ලොයිසර් අර අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධානය කරන ඇමතිතුමාගේ ප්‍රිය සංഭാෂණේ ආරාධනා පත්‍රය අමාරුවෙන් ගන්නෙම මේ තමන්ගේ උමනාවට නෙවෙයි. තමන්ගේ බිරිඳ මේ ප්‍රිය සංഭാෂණ වලට කැමති, සහභාගී වෙන්න කැමති. අන්න ඇයව සතුටු කිරීමේ අරමුණින්ම තමයි මේක අමාරුවෙන් ගන්න. හැබැයි ඔහුට වෙන්නේ ඒක ගෙනත් බිරිඳට දුන්නාම සතුටින් ඉපිරිලා සතුටු වෙන බිරිඳක් නෙවෙයි ඔහු දකින්නේ. ඒක බලලා කියවලා පැත්තකට විසිකලා ඉතින් මට මොකද්ද කරන්නේ කියන්නේ කියලා තරහින් අහන බිරිඳ. හැබැයි සාමාන්‍ය ස්වාමි පුරුෂයෙක් වුණා නම් උතන වෙන්නේ දැඩි මත ගැටුමක් නැත්තම් රණ්ඩුවක් මේ මං අමාරුවෙන් ගත්ත ආරාධනය තමයි විසිකලා දැම්මේ කියලා කම්පා වෙන රණ්ඩු වෙන චරිතයක් වෙන්න තිබ්බා.
සාමාන්‍ය චරිතයක් වුණා නම් මේ ලොයිසර්. හැබැයි ලොයිසර් කියන්නේ යහපත් සැමියෙක් කියලා අපිට කතාව පුරාම පෙන්නනවා. ඔහු කම්පා වෙන්නේ නැහැ. ඔහුට ඕන නෑ මේ උත්සවයට කොහොම හරි අපි යන්න ඕන කියන තැන ඉඳන් තමයි ඇයට විවිධ යෝජනා කරන්නේ ඇඳුමක් හදාගන්න එක ගැන ෆ්‍රෑන්ක් තමන් අමාරුවෙන් ඉතුරු කරපු ඇයටවත් කියන්නේ නැතුව ඉතුරු කරපු අර ග්‍රීෂ්ම ඍතුවේදී යහළුවෝ සමග වටකුරුල්ලෝ වෙඩි තියන්න යන්න මිලදී ගන්න හිටපු තුවක්කුවට ඉතුරු කරපු ෆ්‍රෑන්ක් 400 නිර්ලෝභී විදිහට තමන්ගේ බිරිඳට ඇඳුමක් නිර්මාණය කරගන්න දෙන්නේ මේ යහපත් සැමියෙක් විදිහට. අර සියල්ල ඉවසමින් තමන්ගේ දේත් අමාරුවෙන් ඉතුරු කරගත්ත දේත් දෙන්නේ ඔහු යහපත් සැමියෙක් විදිහට. ඒ මුලදී ඊට පස්සේ හැබැයි අර මැටිල්ඩා ආභරණයක් නැහැ කියලා දුක් වෙන වෙලාවෙත් මැටිල්ඩාගේ ඉහෙලිය වෙච්ච ෆොරෙස්ට්‍රිය මහත්මිය මතක් කරන්නෙත් ඇයගෙන් ඉල්ල ගන්න පුළුවන් ආභරණයක් කියලා මතක් කරන්නෙත් මේ ලොයිසර්මයි. ඉතින් එහෙම බැලුවම ලොයිසර් කියන්නේ හොඳට හිතලා බලලා කටයුතු කරන බිරිඳව සතුටු කරන්න උත්සාහ කරන ඒ අවස්ථානුකූලව තමන්ගේ වගකීම් හරියටම ඉෂ්ට කරන සියලු බර කරට අරන් තමන්ගේ වගකීම හරියටම ඉෂ්ට කරන යහපත් සැමියෙක් විදිහට ලොයිසර්ව ගන්න පුළුවන්. ඉතින් දියමන්ති මාලේ නැති වෙච්ච අවස්ථාවෙත් ඔහු සාමාන්‍ය කෙනෙක් වුණා නම් මේ අවස්ථාවේ සියල්ල අතහැරලා දාලා යන්නත් තිබ්බ මේ මොන කරදරයක්ද මට වෙන්නේ මම මේ ඔක්කොම කොහොමද දරාගන්නේ මං කොහොමද මේ ඔක්කොම ණය ගෙවන්නේ මේවට ණය වෙලා කියලා මගහැරලා යන චරිතයක් නෙවෙයි ලොයිසර් කියන්නේ. ඔහු සියල්ල තමන්ගේ කරපිටේට පටව ගන්න. තමන්ගේ තාත්තගෙන් ලැබිච්ච ෆ්‍රෑන්ක් 18000 අර මාළි 36000ක් වෙනවා. ඊට කලින් වුණත් අර මාළි හොයන්න යන්න පොලිසි ගානේ පත්‍ර කන්තෝරු ගානේ කැබ් රථ ආයතන ගානේ ගිහිල්ලා වෙහෙසෙන්නේ අර රෑ එළි වෙනකන් ප්‍රිය සංഭാෂණයේ ඉඳන් එන ලොයිසර් පහවදා උදේ 10ට වැඩට යන්නත් තියෙද්දි මේ නැවත සියල්ල සඳහා වෙහෙසෙන්නේ මේ වගකීම තමන්ගේ කරට අරගෙන. ඊට පස්සේ මාළේ 36000ක් වෙනවා ෆ්‍රෑන්ක්. ඒක නම් තමන්ට තාත්තගෙන් ලැබිලා තිබ්බ එකම දේ එකම වස්තුව තමන්ට තිබ්බ ෆ්‍රෑන්ක් 18000. ඒක නිර්ලෝභීව ඔහු දෙනවා. ඒ දීලා ඉන්නේ ඊතුරු ෆ්‍රෑන්ක් 18000 වෙනුවෙන් දරුණු විදිහට පොලි ගනුදෙනු වලට යනවා. ණය මුදල් වලට යනවා. අවුරුදු 10ක් තමන්ගේ ජීවිතේ උකස් කරනවා කිව්වොත් වැරදි නෑ. ඔහුගේ රැකියාව මදි මුදල් උපයන්න. ඒ සඳහා ඔහු රාත්‍රී එළි වෙනකන් වෙනත් ආයතනයක අර ගනුදෙනු සටහන් කිරීම පිටපත් කිරීම වල යෙදෙනවා. මේ මුදල් උපයන්න මේ ණයතුරුස් ගෙවන්න ගෙදර වියදම් අඩු කරගෙන මැටිල්ඩා ඒ වෙනකොට උත්සාහ කරනවා ඔහුට සහයෝගය දක්වන්න. මේ දේවල් එක්ක ඔහු තමන්ගෙන් වෙච්ච වැරැද්දක් විදිහට ඇතැම් විට කටයුතු කරන ඔහුගෙන් වෙච්ච වැරැද්දක් නැහැ. ඔහුගෙන් නෙවෙයි අතපසු වීම හෝ වෙන්නේ මැටිල්ඩාගෙන් මේ නොසලකිලිමත්කම හින්දා සමාජයට මාළේ වැටෙන්නේ නැති වෙන්නේ. හැබැයි ඔහු ඒ ගැන කොයි වෙලාවකවත් දෝෂාරෝපණය කිරීමක් මුළු කතාවෙම පෙන්වන්නේ නැහැ. සියලු වගකීම් ඉෂ්ට කරන බර කරට ගන්න ඉතාම යහපත් සැමියෙක් විදියට ඒක තමයි සමාජයට මේක අතිශෝක්තියෙන් කරන චරිතයක්ද වර්ණනා කරන පෙන්눔 කරන චරිතයක්ද කියලා අපිට හිතෙන්නේ. මට විනාඩියක් දෙන්න පුතේ.
එතකොට පුතේ අපි කතා කළේ මේ දෙවෙනි ප්‍රශ්නේ දීමන්ති මාලේ කෙටි කතාවේ මැටිල්ඩාගේ සැමියා වන ලොයිසර් යහපත් සැමියෙක් කියලා කියන්න උදාහරණ අපිට උන්තරම් තියෙනවා කතාවේ මුල මැද සහ අවසානයේ දක්වාම අවසානයේ කියන්නේ අවසානයේ මෙතන ෆොරස්ට්‍රි මහත්මිය හා සම්බන්ධ කතාවේදී එහෙම දෙයක් නැහැ ඒත් ඔහු සියලු ණයතුරු ටික වසර 10ක් ඇතුළේ මොකද මුදල් උපයන්නේ ඔහු පමණයි මැටිල්ඩා මුදල් ඉපීමට එන්නේ නැහැ හැබැයි ඇය ගෙදර වියදම් පාලනය කරගන්න අඩු කරගන්න තමන්ගේ යුතුකම ඉෂ්ට කරනවා හැබැයි මුදල් උපයීම කියන කොටසෙදී ඔහු පුළුවන් උපරිමෙන් ඒ සඳහා දායකත්වයේ දීලා මුදල උපයලා ණය මුදල් අවසාන වෙන තෙක්ම ඔහු තමන්ගේ කටයුත්ත කරනවා ඉතින් ලොයිසර් යහපත් සැමියෙක් කියලා අපිට එතනින් ගන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යනවා අපි මෙම කෙටි කතාවේ අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇති ආකාරය සාකච්ඡා කරන්න කියලා. මේ කෙටි කතාවේ අත්දැකීම් ප්‍රකාශ කරන්න අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙන ආකාරය සාකච්ඡා කිරීම. එතකොට මෙතෙන්දී අපි කතා කරන්න ඕනේ එහෙනම් කතුවරයාගේ දක්ෂතාවය කතුවරයා මොකද කරන්නේ පුතේ මේ කෙටි කතාව සජීවී කරන්න නැත්නම් සජීවීව ඉදිරිපත් කිරීමක් බවට පත් වෙන්නේ ඔහුගේ කතා කලාව. ඇතැම් විට දෙබස් භාවිතා කරලා ඒ අවස්ථාවට අනුව ඇතැම් විට දීර්ඝ විස්තර ඉදිරිපත් කරලා ඇතැම් තැනක කෙටි විස්තර ඉදිරිපත් කරලා ඔහු සමත් වෙනවා මේ අත්දැකීම් ප්‍රකාශ කරන්න කෙටි කතාව සාර්ථක කරන්න ඉතාම දක්ෂ විදිහට. ඒකෙදී අර මධ්‍යම පාන්තික තරුණියගේ නැත්නම් කාන්තාවගේ බලාපොරොත්තු මොන වගේද? ඇය සීන ලෝක ජීවත් වෙන ආකාරය, පසුව සැබෑ ලෝකයට එන ආකාරය ඉතාම දක්ෂ විදිහට රචකයෙක් විදිහට ඉදිරිපත් කරනවා. එතෙන්දී අවස්ථා සිද්ධි ගත්තොත් එහෙම පුතේ ප්‍රධාන වශයෙන්ම ලොයිසර් මහත්මයා අර ආරාධනා පත්‍රයේ රැගෙන එන අවස්ථාව චිත්‍රරූප මෙවෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්න සමත් වෙනවා ගීදමෝක්සාන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රිය සංഭാෂණයේ ආරාධනා පත්‍රය ඉතාම සතුටින් අරන් ඇවිල්ලා මේක ඔයාටමයි ගෙනාවේ කියලා දුන්නාම ඇය ඒක කියවලා බලලා පැත්තකට විසි කරන්නේ හරි අවඥාවෙන්. ඒක හොඳ අවස්ථාවක් කතාවේ. ඊට පස්සේ ඇය අඬනවා. ඉතින් පුදුමයටපත් වෙනවා ලොයිසර් මේ මොන විකාරයක්ද කියලානේ. මොකද්ද මේ වාට වෙලා තියෙන්නේ? බිරිඳ අර ආරාධනා පත්‍රය බලලා පැත්තකට විසි කළා. ඕකෙන් මට මොකද්ද කරන්නේ කියලා කියන්නේ කියලා යහන්නේ. ඒ වෙලාවේ ලොයිසර් මොකද කියන්නේ? ඇයි අනේ මං හිතුවා ඔයා ඔකට සතුටු වෙයි කියලා. ඔයා ගමනක් බිමනක් යන්නෙත් නැති හින්දා මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා. කොහොම අමාරුවෙන් ගත්තේ කියන්නේ අවස්ථාව ඉතාම ප්‍රබලයි. ඒ අවස්ථාවේ මැටිල්ඩා ක්‍රියා කරන ආකාරය සහ ලොයිසර් ක්‍රියා කරන අවස්ථාව ප්‍රබල අවස්ථාවක් විදිහට සිද්ධි නිරූපණයක් විදිහට අපිට ගන්න පුළුවන්. කතුවරයා සමත් වෙනවා පාඨකයාට චිත්‍ර රූප මවන්න මේ කාන්තාව සහ ස්වාමි පුරුෂයාගේ හැසිරීම. ඉතින් ඒ වෙලාවේ ලොයිසර් මේ අතාරින්න නැතුව අඳින්න ඇඳුමක් නැහැ කිව්වාම ඒකට උත්තර හොයන හැටි ඒ වගේම පස්සේ දවස් කීපකින් ආභරණ නැහැ පළඳින්න දෙයක් නැහැ කිව්වාම ඒකට විසඳුම් හොයන හැටි ඉතින් පාඨකයාට චිත්‍ර රූප මැවෙන ආකාරයෙන් රසයක් දැනෙන ආකාරයෙන් දෙබස් ඉදිරිපත් කරලා නිකම්ම කතාවක් කියන යන විදිහට නැතුව ගීදමෝපසාන් මේකෙදි ඉදිරිපත් කරනවා. ඒ හොඳ අවස්ථා සිද්ධි නිරූපණයේ ඔහුගේ තියෙන දක්ෂතාවය. ඒ වගේම
මාලිගෙනත් අර මැටිල්ඩා ආභරණයක් තෝරගන්න ගිය අවස්ථාවේදී ෆොරෙස්ටියර් මහත්මියගේ නිවසේදී අන්න එතෙන්දී ඇය ක්‍රියා කරන ආකාරය මේ ආභරණ සියල්ලම එකින් එක අරගෙන කල්පනා කරන විදිය Tamanට තාම ගැලපෙන එක හොයන හැටි මේ සාමාන්‍ය මධ්‍යපාන්තික කාන්තාවක් තමන්ගේ මධ්‍යපාන්තිකත්වයෙන් ඉහළට ධනපති පන්ති අය විදිහට හැසිරෙන්න උත්සාහ කරන්න දරන දැඩි වෙහෙස යම් කිසි අවඥාවකින් යුතුව හාස්‍ය මතු කරමින් ඉදිරිපත් කරන්නත් කතුවරයා සමත් වෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මෙහෙම බැලුවාම අවස්ථා සිද්ධි ගැන කියද්දී ඊළඟට ප්‍රධානම අවස්ථාව තමයි මේ උත්සවය ගැන කතුවරයා තාම දීර්ඝ විස්තරයක් මේ උත්සවයේ ඇයගේ ස්වභාවය ඇය හැසිරෙන ආකාරය මැටිල්ඩා තෙතෙන්දි ලැබෙන ගෞරවය මැටිල්ඩා එතන ප්‍රධාන චරිතය බවට පත් වෙන හැටි ඇය කෙරෙහි හැමෝම අවධානය යොමු වෙන හැටි ඇයට වෙන්නත් ඕන එකමයි ඇය උත්සාහ කරන දේ සාර්ථක වෙන හැටි තාම සවිස්තරව ඉදිරිපත් කරන්න කතුවරයා සමත් වෙනවා උත්සාහ කරනවා ඒ වගේම මේ කතාවේ මේ අවසානයේ ඔවුන් යම්කිසි ඛේද වාචකයකට එනවා කියලා දැනෙන ආකාරයෙන් ඔවුන් කැබ්යක් හොයාගෙන උත්සවයේ අවසානයේදී කැබ් රථයක් හොයාගෙන යන අවස්ථාව ඒකෙදී අර පරණ දවල් කාලේ නැති නගරයට ඔබින්නේ නැති දවල් කාලේ රාත්‍රී විතරක් යන පරණ කැබ් රථයක් වුන්ට හම්බ වෙන තැනින් යම්කිසි සංකේතයක් පෙන්වනවා අවසානයේ යම්කිසි දුක්ඛදායක තැනකට තමයි කතාව ශෝකාන්තයකට යනවා කියලා. ඉතින් අන්නේ තැන් මෙන්න මේ නිර්මාණකරුවගේ දක්ෂතාවය තමයි අවස්ථා සිද්ධි නිරූපණයේදී. ඒ වගේම මැටිල්ඩා දියමන්තිමාලේ නැති වුණා කියලා දැනගන්න අවස්ථාව ඇය ශෝකයෙන් කෑ ගහන හැටි විලාප නගන හැටි ඒ වගේම ලොයිසර් ඒ වෙලාවේ ක්‍රියා කරන ආකාරය ඔහුට කරන්න පුළුවන් උපරිම දේ කරන හැටි ඉතාම ලස්සනට කතාව නිර්මාණය කරනවා මේ අවස්ථා හා සිද්ධි ගැන කියද්දී මුල සිට අගට සෑම අවස්ථාවක්ම ඉතාම ප්‍රබල අවස්ථා විදිහට ගන්න පුළුවන් අවසානයේ ගත්තාම මේ ෆොරෙස්ටියර් මහත්මිය හම්බ වෙලා මැටිල්ඩා සිදුවීම හදිස්සිය කියද්දී ඇය ක්‍රියා කරන ආකාරයේ පවා ප්‍රබලත්වයක් තියෙනවා මැටිල්ඩාගේ කතාව අහලා කම්පාවට පත් වෙන ෆොරෙස්ටියර් මහත්මිය ඇත්ත සිදුවීම නැත්තම් ඇත්තම දේ මේ මාලේ ඉමිටේෂන් එකක් කියලා කියන අවස්ථාව දක්වාම ප්‍රබල විදියට ඒ අවස්ථා නිරූපණය කරන්න ගිදමෝපසාන් සමත් වෙනවා මේ කෙටි කතාව තුළ කියලා අපිට හොඳ විචාරයක් ලියන්න පුළුවන්. දක්ෂ නිර්මාණකරුවෙක්ගේ දක්ෂ නිර්මාණයක් අගැයීමට අපිට පසුබට වෙන්න ඕනේ නැහැ. ඊළඟට හතරවෙනි අවස්ථාව හතරවෙනි ප්‍රශ්නේ මේ කෙටි කතාවෙන් අපේ පෙළපොතේ අහන කතුවරයා කෙටි කතාවේ චරිත සජීවී ලෙස නිරූපණය කර ඇති ආකාරය සාකච්ඡා කරන්න කියලා. කතුවරයා මේ කෙටි කතාවේ චරිත ඊටාම සජීවී ආකාරයෙන් නිරූපණය කරලා තියෙනවා මේ ඇත්තම චරිත බවට. පාඨකයාට හැඟෙන ආකාරයෙන් මේව ඇත්තම චරිත. මෙවැනි දේ වෙන්න පුළුවන් මෙවැනි චරිත සමාජ ජීවත් වෙනවා. මෙවැනි චරිත ඉන්නව ඇත්තටම මේ සමාජේ කියන එක අපිට දැනෙනවා. ඒකයි මෙතන සජීවී කියලා කියන්නේ. මැටිල්ඩා වගේ මේ මධ්‍යපාන්තික ලොකු බලාපොරොත්තු ඇතිව ඉහළ ධනපති සමාජයත් එක්ක ගැටෙන්න උත්සාහ කරන චරිත. ඒ වගේම මධ්‍යපාන්තිකයෙක් විදිහට ලොයිසර් වගේ චරිත ලද දෙයින් සතුටු වෙලා ඒකෙන් උපරිම සතුටින් මහන්සියෙන් වැඩ කළා ඒ ලැබෙන දෙයින් සතුටු වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන ලොයිසර් වගේ චරිත. ඒ වගේම අර ඉහළ ජන සමාජයේ පොහොසත් මුදලින් පොහොසත් ෆොරෙස්ටියර් මහත්මිය වගේ චරිත. ඔවුන් යම් තුරකට තමන්ගේ යෙහෙලියකට වෙච්ච මැටිල්ඩට උදව් කරන්න කැමති ඒත් ඔවුන් ඒ ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ගන්නවත් එහෙම බලාපොරොත්තුවකින් නෙවෙයි. ඒ වෙලාවේ තමන්ගේ තියෙන දෙයින් ඔවුන්ට ණයට දෙයක් දීලා නැත්නම් නැවත පාවිච්චි කරලා ගෙනත් දෙන්න මිසක්
ඔයාට ආභරණයක් නැත්තම් මේක තියාගන්න කියන දානපති චරිත නෙවෙයි. ඒ පොහොසත් ධනපති සමාජයේ ගති ලක්ෂණත් මේ ෆොරෙස්ටියර් මහත්මියගේ චරිතයෙන් එලි දක්වන්න ගීදමෝපසාන් සමත් වෙනවා කියලා අපිට එතෙන්ද කියන්න පුළුවන්. චරිතවල සජීවී බව කියනකොට ඇත්ත චරිත ඒවා. කියන්නේ හැමදාම මැටිල්ඩා වගේ චරිත දෙයක් ඉල්ලන් ගිහිල්ලා ආපහු ගෙනත් දෙන්න ඕන. මධ්‍යම පාන්තිකව ඔය විදිහටම ඉන්න ඕන. අපි ධනපතියෝ විදිහට මේ විදිහට ඉන්න ඕන කියලා හිතන ඒකල හිතන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇතුළාන්තේ තියෙන එහෙම දෙයක් කියලා හැඟවෙන මැටිල්ඩා වගේ අයට සලකන විදිහෙන් ෆොරෙස්ටියර් මහත්මිය මාළේ ගෙනihin දෙන්න පරක් වෙන වෙලාවේ ෆොරෙස්ටියර් මහත්මිය කියන්නේ ඕක ඔයිට කලින් නේද ගෙනත් දෙන්න තිබ්බේ මටත් ඕන වුණා නම් එහෙම කියලා අහන එකෙන් ඇය මොන වගේ චරිතයක්ද කියලා පාඨකයාට දනවන්න සමත් වෙනවා. ඇත්තටම ගීදමෝපසාන් කියන මේ විශිෂ්ට නිර්මාණකරුවා ඒ හැඟීම් වලින් ඔවුන්ගේ හැඟීම් මොන වගේද ඔවුන්ගේ සිතුම් පැතුම් මොන වගේද කියලා ඔවුන්ගේ වචන වලින් ඔවුන්ගේ දෙබස් වලින් ඉදිරිපත් කරන්න ඇත්තටම ගීදමෝපසාන් දැඩි උත්සාහයක දරනවා. ඒ උත්සාහය අතිශය සාර්ථකයි කියලා අපිට ඒ කෙටි කතාව රසවින්දනයේදී හොඳටම තේරෙනවා. ඉතින් මෙහෙම බැලුවාම කතුවරයා කෙටි කතාවේ ප්‍රධාන චරිත මැටිල්ඩා, ලොයිසර් සහ ෆොරෙස්ටියර් මහත්මිය කියන චරිත ඊටාම සජීවී ආකාරයෙන් ඇත්ත සමාජයේ අපි පය ගහලා ඉන්න සමාජ ජීවත් වෙන චරිත විදියට ඉදිරිපත් කරන්න සමත් වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විදියට බැලුවාම මේ කෙටි කතාව ගීදමෝපසාන් කියන විශිෂ්ට කෙටි කතාකරුවා සාහිත්‍යදරයා නිර්මාණය කරපු කෙටි කතාව ඊටාම සාර්ථක කෙටි කතාවක් කියලා ඔයාට අහන ඕනම ප්‍රශ්නයකදී ලියන්න පුළුවන්. මේ පෙළ පොතේ අහන මේ ප්‍රශ්න වලට ගොඩාක් සමාන ප්‍රශ්න තමයි පහුගිය පළාත් ප්‍රශ්න පත්‍රවල අහලා තිබ්බේ. පහුගිය 2016 සිට 20 දක්වා සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ විචාර විදියට අහලා තිබ්බේ. ඉතින් ඒකින්ද මේ ප්‍රශ්න වලට ඔයා උත්තර ලියන්න අපි සරලව කතා කළා. කෙටි කතාව අද රස විඳලා ඒක උත්සාහය සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉතින් දීමන්තිමාලයේ කෙටි කතාව ඔය ආකාරයෙන් අපි අවසන් කරනවා. ඉතින් පුතාලට පුළුවන් ਵਿਚාර ලියලා අපිට එවන්න. අපි බලලා ඒව සාකච්ඡා කරමු. ඒවල අඩුපාඩු කියමු. ඉතින් පුතාලට මේ කෙටි කතාව සම්බන්ධ නොතේරෙන තැනක් නැත්නම් පැහැදිලි කරගන්න තවත් මොනවද තියෙනවද? හිතන්නේ එහෙම නෑ. කවුරුත් එහෙම අහන්නේ නැති හින්දා එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. අදට පන්ති අවසන් කරනවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන් පුතාලා.